අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට අඟහරු ආදාවක් කරකිලා ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව අපි ධර්ම සාකච්ඡාවකට විශේෂයෙන්ම නිවීම දේශනාවලිය සම්බන්ධ කරගෙන ඉදිරි බැලීමක් ඒක සමාලෝචනය කිරීමක් කරනවා. ඒ අනුව අපිට අද 24 වෙනි දේශනාව අපි කරගෙන හිටියේ පසුගිය දවස්වල කාලකාරාම සූත්‍රයේ ඉතින් අපි එදා පටන් ගත්ත එකත් ටිකක් නැවත කියවලා අදට අදාළ කොටස ඉදිරියට යමු කියලා යෝජනා කරනවා අපේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවනේ නිවීම දේශනා මාලාව 24 වන දේශනය 537 වෙනි පිටුව. පොඩ්ඩක් කලින් පටන් ගන්නවා සානස. යංකින්චි දිත්තං සුතං මුතං වා අජ්ජෝසිතං සච්ච මුතං පරේසං නතේසු තාදී සයසං මුතේසු සච්චං මුසාවාපි පරං දහේයං. අන්‍යයන් විසින් දකින ලද, අසන ලද, විඳින ලද අජ්ජෝසිතං සච්ච මුතං. ඒ වගේම එල්බ ගන්නා ලද, සත්‍යයයි හඟිනා ලද යමක් වේද, ඒ කිසිවක් පිළිබඳව නතේසු තාදී සය සංවුතේසු. ඒ ඔවුනෝන්ගේ දෘෂ්ටිවල කොටු වූ ඒ දෘෂ්ටිවාද පිළිබඳව තථාගතයන් වහන්සේ සච්චං මුසාවාපි පරං දහේයං. අනේකා සත්‍ය කියනවා කියා හෝ බුරු කියනවා කියා හෝ මම නොදරමි. තථාගතයන් වහන්සේ ඒක ඒකාන්ත සත්‍යයක් හෝ ඒකාන්ත මුසාවක් වශයෙන් හෝ ප්‍රකාශ කරන්නේ නැත. මක්නිසාද ඒතංච සල්ලං පටිකච්ච දිස්වා අජ්ජෝසිතා යත්ත පජා විසත්තා. ලෝකයේ සත්වයා ඇමිනී සිටින ඇලී සිටින මේ උල, මේ දෘෂ්ටි උල, අර අන්තගාමී දෘෂ්ටි උල කලින්ම දැකලා ජානාමි පස්සාමි තතේව ඒතං අජ්ජෝසිතං නත්ති තථාගතානං. මම දනිමි, මම දකිමි, එය එසේමයයි යන දෘෂ්ටි වශයෙන් එල්බගෙන ප්‍රකාශ කරන අදහසක් තථාගතවරයා තුල නැත. අජ්ජෝසිතං නත්ති තථාගතානං. දෘෂ්ටි වශයෙන් ගත්තු යමක් තථාගතයන් වහන්සේ තුල නැත. දැන් එතකොට මේක තව අපිට පිරිසුදු කරගන්න සිද්ධ වෙනවා. මේ සූත්‍රයේ මූලික සැකිල්ල විතරයි ඇත්ත වශයෙන් අපි දුන්නේ. යම්කිසි පරිවර්තනයක් මේකට පළමුවෙන් ආධාර කරගත යුතු නිසා. නමුත් මේක ඇතුලේ තිබෙන පද සමූහය තුල අර්ථ රාශියක් ගැබ්බෙලා තියෙනවා. මූලිකව අපට හිතා ගන්න පුළුවනි. දැන් මෙතනින් ප්‍රකාශ කරන්නේ ප්‍රධාන වශයෙන්ම මිත්‍යා දෘෂ්ටිකයින්, එහෙම නැත්නම් අප කියන්නේ අන්තගාමී දෘෂ්ටිකයින්, අර අන්‍ය දෘෂ්ටික තීර්ථකයින්, එහෙම නැත්නම් ශාස්වත උච්ඡේද දෘෂ්ටිවාදීන් ගන්නා විදිහේ ආකල්පයක් නොවේයි තථාගතයන් වහන්සේ තුල තිබෙන්නේ. ඊට වඩා එහෙම පිටින්ම වෙනස් ආකල්පයක්. ඒක අපට හෙළි වෙනවා මේ සූත්‍රයේ අර ප්‍රහේලිකා විදියේ මුල් කොටසින්. තථාගතයන් වහන්සේ ලොකු ප්‍රහේලිකාවට මුහුණ දීපු ආකාරයයි මුල් පදවලින් ප්‍රකාශ වෙන්නේ. මක්නිසාද දෙවියන්, මරුන්, බඹුන් සහිත මේ ලෝකයා විසින්, දෙව් මිනිසුන් සහිත ප්‍රජාව විසින් දකින්න ලද, අසන ලද, විඳින ලද, කල්පනා කරන ලද, සිතින් සොයා බලන ලද යමක් වේද, ඒ සියල්ල මම දනිමි කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරනවා. ඊළඟට දෙවනි වර ප්‍රකාශ කරනවා ඒ සියල්ල මම අභ්ඤ්ඤාසින් එපමණක් නොවේයි ඒ සියල්ල මම තේරුම් ගත්තය කියලාත් ප්‍රකාශ කරනවා. නමුත් තේරුම් ගත්තට මොකද ඒ දිට්ඨ සුත මුත ආදිය පිළිබඳව දැඩිව ගැනීමක් තථාගතයන් වහන්සේ තුල නැහැ. යම්සි කෙනෙක් යම්සි දෙයක් අර දෘෂ්ටිවාදීන් ප්‍රකාශ කරන අන්දමට සම්පූර්ණයෙන් තේරුම් ගත්තා නම් එහි එල්බගත යුතුව තිබෙනවා. නමුත් තථාගතයන් වහන්සේ මෙතන න උපට්ඨාසි කියලා ප්‍රකාශ කරනවා. මෙතනම ලොකු ගැටලුවක්. ඒ වගේම මේ දේශනාව තුලින්ම අපට පේනවා කලින් සාකච්ඡා කළ අව්‍යාකත වස්තු පිළිබඳ ප්‍රශ්න. ඒ ප්‍රශ්නවලට තරමක සමානත්වයක් මෙතන තියෙනවා. අව්‍යාකත වස්තු නමින් අපි කලින් සාකච්ඡා කළ හෝති තථාගතෝ පරම්මරණ න හෝති තථාගතෝ පරම්මරණ හෝතිච න හෝතිච තථාගතෝ පරම්මරණ නේව හෝති න හෝති තථාගතෝ පරම්මරණ කියලා චතුස්කෝටික සතරකොන් තර්ක න්‍යායක් තිබෙනවා.
ඒ තර්ක න්‍යායට තරමක් සමානත්වයක් මේ සූත්‍රයේ තිබෙනවා. නමුත් මෙතන අමුත්ත තියෙන්නේ අර මුල් කොටසේ. සාමාන්‍යයෙන් චතුස්කෝටික තර්කයක සතරකොන් තර්කයක මුල් විකල්පය ප්‍රතික්ෂේප කරනවා. මුල් විකල්පය හෝති තථාගතෝ පරම්මරණා. ඊළඟට නොහෝති තථාගතෝ පරම්මරණා. ඒ විදිහේ එකක්වත් පිළිගන්න බැරි විදිහේ தත්ත්වයක් ප්‍රකාශ කරනවා. නමුත් මෙතනදී පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒ සියල්ල මම දනිමි. ඊළඟට එය වඩා විශේෂ වශයෙන් දැනගතිමි. නමුත් ඒ තේරුම් ගත්ත නිසාම ඒවා පිළිබඳව දෘෂ්ටි ග්‍රාහයෙන් ගන්නෙ නැහැ. මෙන්න මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. මෙතෙන්දී අපට හිතා ගන්න තියෙන්නේ අර මූලපරියාය සූත්‍රයේ අපි කලින් අවස්ථාවක විග්‍රහ කළ මූලපරියාය සූත්‍රයේ දැනීම් මට්ටම් දෙකක් සඳහන් කරලා තියෙනවා. සංජානාති අභිජානාති කියලා. ඒකට නිදසුනක් කියනවා නම් අසුතවා පුතුජනෝ පටවින් පටවිතෝ සංජානාති. පටවින් පටවිතෝ සංඤත්වා පටවින් මඤ්ඤති. පටවියා මඤ්ඤති. පටවින් මේති මඤ්ඤති. පටවින් අභිනන්දති. අසෘතවත් පුතුජනයා පටවිය පිළිබඳව සංඥා වශයෙන්ුයි දැනගන්නේ. සංජානාති. ඒකත් එක්තරා දැනගැනීමක් තමයි. දැනීම් මට්ටම් වලින් ඊටාම පහත්ම එක තමයි මේ සංඥා වලින් දැනගන්න එක. එච්චරයි තියෙන්නේ අසෘතවත් පුතුජනයාට. එහෙම සංඥාවෙන් දැනගත්තට පස්සේ ඒ තැනත්තා මොකද කරන්නේ? පටවියමයි කියලා හිතාගෙන පටවිය ඇත්ත වශයෙන්ම තියෙන දෙයක් හැටියට මඤ්ඤණා කරනවා. තණ්හා මාන දිට්ටි වශයෙන්. පටවියා මඤ්ඤති. ඊළඟට අර ව්‍යාකරණ රටාව අනුව පටවියෙහි යයි හඟි. පටවියෙන් යයි හඟි. පටවිය මගේ යයි හඟි. පටවිය පිළිබඳව අභිනන්දනය ඇති කර ගනි. අන්න ඒක එක්තරා පහළ දැනීම් මට්ටමක්. ඊළඟට මෙතනදී පොඩ්ඩක් මම බාධා කරනවා නම් දැන් අපිට කවුරු හරි මොනවද ඇවිල්ලා කියනවා. කවුරු ඇවිල්ලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමක් කරන එක නා පිස්සු කියලා හොඳටම තේරුම් ගන්න ඕන. ඒ කියන එක නා ඒ කිනා කියන ලෝකේ ඉඳලා තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒක 100%ක් බාරගත්තොත් එයාගේ තකතිරකම මං ගත්තා වෙනවා. නෑ තමුස යනවා යන්න කිව්වොත් ඒ මනුස්සයා යන්නේ තරහ වෙලා. ඒ මනුස්සයා කියන්නේ පිළිගන්නත් එපා නොපිළිගන්නත් එපා. ඉතින් එතකොට අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එයාට ඕන නම් ආපහු සැරයක් ඇවිල්ලා කියයි. එක සැරයක් අයින් කරලා තවසක් ඇවිල්ලා කියයි. එතකොටත් බලන්න මෙයා මේ මොකාටද එන්න හදන්නේ කියලා. 2 3 සැරයක් බලන්න. ඔయిత හපන් අපේ ඇහැ අපිට කියන එක. ඔయిత හපන් අපේ කන අපිට කියන එක. ඔయిత හපන් අපේ නාසය දිව කය ඔය කියන එක එක්කත් අපේ හිත සුව පිණිස නෙවෙයි තියෙන්නේ. අර අල්ලපු ගෙදර මාසයිලා කතා කරන එක පරිබාහිර දෙයක්. ඒක තමයි මේකේ සාමාන්‍ය දැන් යන સંદર્ભේ. එවනේ මට ඇහැට පේන එක තන්නේ කර බොරු. දැකපු ගමන් ඇහැට පේන එකට වැඩිය හිතාගත්ත ටික තමයි තියෙන්නේ. මඤ්ඤණාවක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට අපි ඇහැට දකින්න නැතුව කොහොමද ක්‍රියාත්මක කරන්නේ? අන්ධයෙකුයි ඇස්සති පුරුෂයෙකුයි ඇස්සති ඥානවන්තය මොකද්ද වෙනස? ඇස්සති ඥානවන්තයගේ නැවත බලනවා. නැවත බලන එක කියන අනුපස්සන. ඒක තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒ පෙන්නඳ හදන දේ පළවෙනි මුනිච්චාවට දැකපු දේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. නොදකින් කියන්නෙත් නැහැ. නොදැක්ක කියන්නෙත් ඒකම නැවත බලන්න. ඒක විතරයි අපිට කරන්න බැරි. ඒකයි මේ භාවනා කරනවා සතිමත් වෙනවා කියලා කියන එකම අරමුණක් අරගෙන මොකක් හරි කමන්නේ. එකම අරමුණක් කරන ඒකම බල බල ඉන්නකොට අර මඤ්ඤණාව අභිඥාවක් බවටපත් වෙන්නේ මේ ගත්ත අරමුණෙන් පණිවිඩයක් ගන්නවට වඩා ඒ අරමුණ බලාන ඉන්නකොට අනිච්චං වෙන බව දකින්න එකයි. අපිට දැන් ලස්සන රූපයක් මලක් මොකක් හරි පේනවා. පේනකොටම අපිට මනාප හැඟීමක් අනේ හොඳයි මංගල කාරණාවක් කියලා හිතෙනවා. නමුත් ඒක දිහා නැවත නැවත බලනකොට නොදකින් වෙනවා. එතන අපිට නොදකින් දෙයක් දැකලා නැවත නැවත බලනකොට ඔච්චර නොදකින්න දෙයක්වත් නැහැ. අන්න ඔය අරමුණෙහි මුනත වටිනාකමට මඤ්ඤණා කරනවා කියනවා. සංජානනය කියනවා. ඒක ගණන් ගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්න නැතුව ඒක නැවත ඇසුරු කරන්නකෝ. අනුපස්සනා කරන්නකෝ. විපස්සනා කරන්නකෝ. නැවත නැවත බලනකොට පණිවිඩකාරයා විපරිණාමයට යනවා. ඌගෙන පණිවිඩය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මේක බලන්න අපි කැමති නැහැ. අපි අර පණිවිඩකාරයා දෙන පණිවිඩය අරගෙන කෑ ගහගෙන නටාගෙන අනුන්ටත් කෑ ගහන්න පටන් ගන්නවා. එතකොට ඒ පණිවිඩකාරයත් වෙනස් වෙලා පණිවිඩෙත් වෙනස් වෙලා ඉතින් අපි අර අල්ලගෙන ගහපු තොරණ තන්නේ කර වැලි මාලිකාවක් බවට පත් වෙනවා. අපි සාමාන්‍යයෙන්
ඉස්සර ගමේ දොටේ ඉන්නකොට උදාහරණයක් වශයෙන් කියනවා නම් ටෙලිග්‍රෑම් කාර්යයක් කරනවා නම් ටෙලිග්‍රෑම් කාර්යයයි තැපැල් කාර්යයයි පොලිස් කාර්යයයි තුන් දෙනාම කාකි සූට් එක අඳින්නේ. 10ට එන මිනිහා තැපැල් කාර්යය. ටෙලිග්‍රෑම් කාර්යය ඉන්නේ දවල් 10ට නෙවෙයි. එන්නකොට මුළු ගමම දන්නවා අසල් ගෙදර ටෙලිග්‍රෑම් එකක් ගියා මරණයක්. ටෙලිග්‍රෑම් එක දිගාරින් ඉඳලා heart attack වෙනවා. ටෙලිග්‍රෑම් දිගාරින එකට මොකද ඌ දන්නවා මේකේ තියෙන මරණයක් තමයි. දැන් මම ඉතින් ටෙලිෆෝන් කරන්නේ නැහැ. දැන් ඉතින් SMS තියෙනවා, ෆෝන් තියෙනවා. ඒ නිසා ටෙලිග්‍රෑම් කාර්යය දැන් ඇත්තෙත් නැහැ. නමුත් අර රූපේ දකින්නකොටම මුළු ගමම දන්නවා අසවල් ගෙදරට මරණයක්. මොකද ටෙලිග්‍රෑම් කාර්යය කියන්නේ මරණයක් තමයි. අතර ගන්නකොට අත වේවුලනවා. ඒ කොල්ලේ සාමාන්‍යයෙන් නම්මලා කොළ කැල කලවලා තියෙන්නේ. දිගහැරලා බලන මොනවද තියෙනවද කියන එක වෙනම කතාවක්. නමුත් මේ ටෙලිග්‍රෑම් කාර්යය දෙන්නේ පොලිසියෙන් දෙන්නේ තැපල් කාර්යය දෙන්නේ කියන එකත් කාකි සූට් එකට මිනිස්සු බයයි. ඒක තමයි සංජානනය කියලා කියන්නේ. නමුත් ඒක හොඳට කියවලා බලනකොට ඒකේ පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩෙත් ඉතිහාසගත කතාවක් තියෙනවා. රැජිටිය වල තියෙනවා ලංකාවට. ඇපිල් කෝට් එකට ගිහිල්ලා ඒ කියන්නේ ඇපිල් උසාවියට ගිහිල්ලා මිනිමරුවා කියන්නේ මරණදානි නියමිච්ච එක මේ ඇපිල් කරලා ඇපල් උසාවියට දාලා. ඒක තීන්දුව දෙන රජිනේ ඒ කාලේ. එයා ලියලේ වල තියෙන මේ වංශ මරන්න එපා තියන්න කියලා. මරන්න එපා කොමා තියන්න. කොමා වල තියෙන්නේ මරන්න කොමා එපා තියන්න කියලා. කොමාව එහෙම වෙලා. මරන්න එපා කොමා තියන්න. මරන්න කියලා කොමාව වැටලා තියෙනවා. ඒ අරේ තැපල් කාර්යය ඉඳලා මෙහෙ ලියා ගන්න මිනිහා තැපල් කන්තුරේ මෙහෙ දින ලියන්නේ මරන්න කොමා එපා තියන්න. මිනිහ මරුවා. ඉතින් මේ ටෙලිග්‍රෑම් එක කියුවත් මේ කොනේ ඉන්න මිනිහා පිස්සෙක් නම් ඌට කොමාව තේරෙන්නේ නැත්නම් ඌට දෙන්න මරණේ සහ පණ දෙනවා කියන එක තේරෙන්නේ නැහැ. ඌ මරන්න එපා තියන්න කියලා ලිව්වා. මරන්න එපා තියන්න. ඔය මේ අපි කතා කරන ලෝකේ තියෙන ඔය තන්නේ කර ඔය පිස්සුව. හදිස්සි ඇවිල්ලා එක එකන පයින් ඔප්පු කරන්න හදනවනේ. කන රත් වෙන දෙකක් ගන්නවා. ඒකට තේරෙනවා මේ මොකටද කියන්නේ කාටද මේ කතා කරන්නේ මොකද්ද කියන්නේ කියලා. ඉතින් ආයෙත් උගෙන් අහන්න ඕනේ. කවදාවත් අපි ළඟ නැහැනේ. ඇහැට දැකපු ගමන් බාරගත්තා. ඇයි යකෝ මගේ ඇස් දෙකට දැක්කම තාවත් මොකද්ද කියලා. අපේ ඇස් දෙක විතර මුහා කරන જાති පට්ට බඳුරු ඇස් දෙකක් ඇත්තේ. මේ ඇස් දෙකට කවදාකවත් ඒ ඇස් දෙක පේන්නේ නැහනේ. ඇස් දෙකට ඕන දෙයක් පේනකොට ඇස් දෙකට හැපෙන්නේ නැහනේ. ඉතින් මේ ඇහැ කියන දේ පිළිගන්න බෑ. අපිට කනට ඇහිච්ච පමණින් අපි මේ පිළිගත්ත ලෝකයක් නෙමෙයි සුතමේ ඥානය කියන්නේ. උක නැවත අහන්න. උක නැවත කියවන්න. ඒකයි රම්පත්තිර වල ලියන්නේ. ඒකයි මේව ගල් වල කොටන්නේ. ඉතින් අපි ඒක සැරයක් දැකපු ගමන් මම ඕක කියවලා තියෙනවා මම දන්නවයි කියලා. ඉතින් මනුස්සයා මේ ඉද මේව සත්‍යම් මොගමඤ්ඤා කියන්නේ යනවා. අපිට ගඳක් දැනුනොත්, රසක් දැනුනොත්, පහසක් ලැබුණොත් ඉතින් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ වෙන පැත්තකින් කියනවා. දැකපු දේ අත ගාලා බලන්න. එතකොට අර දැකපු දේ ඒ හැඩේ ඒ පාට තියනවාද කියලා අත ගාලා බලපුවාම අර ඇහෙන් දැකපු දේ වෙන තැනකින් ඒක තමයි අපේ සාමාන්‍ය පරිණාමය ඇතිලා තියෙන දේ. ඊට පස්සේ අන්ධකාරය අපි මොනවද දැක්කනම් දැන් අන්ධකාරය අත වැදුණා නම් අපිට ලයිට් එක දාලා බලනකම් විශ්වාස නැහැ. හොඳටම අත ගාලා තියෙනවා. හැබැයි ඇද්දකින් බලනකම් විශ්වාස නැහැ. ඔය අපි ලංකාවෙන් ඇරියා නෝර්වේ වල තියෙන ප්‍රසිද්ධ ප්‍රදර්ශනයකට ඔය සීලින් වැක්ස් කියන පැලේ. අන්තිම ගණන් අපි ළඟ පැලයක් දැක් තියෙනවා. ඒකේ පත්ත තන්නේ කරම ලිප්ස්ටික් පාටයි. ලිප්ස්ටික් පාම් කියලාත් කියනවා. ඉතින් මේ පැලේ තිබ්බහම ඒ මිනිස්සු මේ පෙන්නනවා මේ ලංකාවෙන් ගිය තියෙනවා ඒක එච්චර අමාරුවක් නෙවෙයි. ඊට පස්සේ මේ මිනිස්සු ලණු දෙක පැනගෙන ගිහිල්ලා අත ගාලා බලනවලු. මේ ලිප්ස්ටික් ගාලාද කියලා. දැක්කට මදිලු මිනිස්සුන්. ඉතින් එතන එක්කෙනෙක් ඉන්නවා ලණුව පණින්න දෙන්නේ නැහැ. කොටු කරලා තියෙන්නේ මේ මිනිස්සු පොඩක් පහුරු ගාලා බලනවනේ මේක ඇත්තටම ඒ පාම් එකේ පිටේ තියෙන ලිප්ස්ටික් පාට. තව තියෙනවා පීකොක් ෆර්න් කියලා එකක් මොනර නිල තියෙනවා ඒකේ. ඒක ෆර්න් එකක් ඒ කියන්නේ මොනවද කියන්නේ මීවන සාකයක්. ඉතින් මේ මිනිස්සුන්ට ඒක දැක්කට මදි. ෆොටෝ ගන්නවා පොඩ අත ගාලා බලන්න ඕනේ පේන් කරලාද කියලා. ඉතින් වගේ අපි එකම දේ නැවත මේ විදිහට පරීක්ෂා කිරීම තමයි සත්‍යමත් වෙනවා කියන්නේ. හුස්මක් දැක්කට හුස්ම දැක්කයි කියන්න එපා. ඒක නැවත නැවත බලන්න. ඒක හුස්ම කියලා කියන්නේ පණනේ. හුස්ම දිහා දිගට බලනකොට පණ නැති වෙනවනේ.
දැක දැක දැන හුස්ම නැති වෙනවනේ. ඉතින් එතකොට අපිට තේනවා මේ එන්නකොටම මුණත වටිනාකම මඤ්ඤණාවක් නම් ඒක නැවත නැවත ඇසුරු කරනකොට එන ඥාණයට අභිඥාව කියලා කියනවා. අතිරේක ඥානයක් ලැබෙනවා. ඒ පුද්ගලයාමයි ඒ සංසිද්ධියමයි නැවත නැවත කිරීම විතරයි. ඕක නොකරන එක තමයි අද තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක. නොකර ගිය ගමන් බඩු ගත්තා. එනේ ගෑණියක් දැකපු ගමන් බැන්දා. දෙන්නේ 3 දෙනෙක් මන් දන්නවා. ගෑණි පින්ඩපාතේ බෙසනකොට අත දැක්ක බහුවෙන්ද සිවුරු ඇරියා. නැත්නම් අතින් ඇල්ලුවා. ඉවරයි. එක්කිනට වස් 32ක්. තවට වස් 8ක්. පින්ඩපාතේ බෙසන අත දැක්ක බැන්ද. දැන් අන්තිම දුකටපත් වෙලා ඉන්නවා. ඒ ගෑණිත් දන්නා මේ මනුස්සයත් හිටියා පිරිසුදු තැනක මම නිසා දැන් කක්කවලිය කියලා. කාගේ කවුද මොකක්වත් නැහැ. ඉතින් ඕක තමයි අද ලෝකේ කියන්නේ. ඕක තමයි දේශපාලනය කියන්නේ. ඕක තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. ඕක තමයි සමාජ විද්‍යාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන උඹලා ඕන එකක් ඕන පිස්සුවක් කාපල්ලා ඒක උඹලට අයිතියක් තියෙනවා. මම නෑ කියන්නේ. මම වාද කරන්නේ මම උඹලට එකක් කියනවා. ඕක දිහා නැවත බලපන්. ආයෙසරයක් ඕක මහපන්. මොකද්ද තියෙන හදිස්සිය විනිශ්චය කරන්න. ඒ නිසා මේකට අපන්නක ප්‍රතිපදාව කියන අවිනිශ්චිතව නැවත බලන්න. non judgmental කියලා මේක ඉංග්‍රීසියෙන් කියනවා. අවිරුද්ධ ප්‍රතිපදා කියන ඔබට පෙනෙන්නේ නරක දෙයක් වුණාට විරුද්ධ වෙන්න එපා. ඔක නැවත බලපන්. ඔක සුබ නිමිත්තක් වෙන්න පුළුවන්. ඔය දකින්නකොටම ඔක සුබ නිමිත්තක් වුණාට අසුබ නිමිත්තක් වෙන්න පුළුවන්. ඒක නැවත බැලීමේ කටයුත්තට මේක අනුපස්සනාව තන්නේ කර විපස්සනාව. ඉතින් අපිට තියෙන අර දැකපු ගමන් අනිත් එක නගනී කියලා හිතලා ඩක් ගාලා කනවා. යමක් වටිච්චාම මාළුවෙකුට ඌ අනික් මාළුව ගහයි කියලා ටික ටික හපහප ඉන්නේ ගහනටක් ගාලා. ඌ දන්නේ යට බිලියක් තියෙනවා කිය. ගහපු ගමන් ගිල්ලා ආයෙත් ඉවර තමයි. ඊට පස්සේ ඌට දැනෙන්නේ ගසපු ගමන් ආයෙ ගොඩ ඊට පස්සේ තු ආයෙ අයිතිවාසිකම් තිනා ගන්න හම්බෙන්නේ. ඊට අද ලෝකේ තරඟකාරය හරහා අපි දැක්කපු දේ කඩා ගන්න හදනවා. හොරෙන් හරි නතු කර ගන්න. නතු කර ගත්ත ගමන් නතු කරගන්නේ ඇතුලේ බිලියක් තියෙන එකක්. ඒ බිලිය පැටරුණාට පස්සේ ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක හැම දාන මිනිහා දාන්නවා. උගුලට වන මිනිහා දාන්නවා. ඉතින් ඒක නිසා මේ ලෝකේ උගුලක් කටවලා තියෙන්නේ ඥානවන්තයා ඕක පණින්න පෙර හිතා බලනවා. දැකපු ගමන් කඩා ගන්න හදන්නේ ඕක තමයි අපිට අම්මලා තාත්තලා දීපු තකතිරුකම. ඕක තමයි ඉස්කෝල වලින් අපිට දෙන්න හදන තකතිරුකම. ඕක තමයි පන්දලෙමුත් අපිට දෙන්න තකතිරුකම. පිංකම් කරන්න රණ්ඩු කරනවා. අරුවට ඉස්සලා ගිහිල්ලා මේක කරගන්න. ඒක හදිස්සියක් නෑ. Taman එකම දේ නැවත කරන්න සතෙක් මරුවත් කමක් නෑ. අඟුලිමාල සත්තු මරපේ කිරුවේ. 999ක් මරුවා බුදුරජාණන් වහන්සේ දැනගත්තා පොරක් තමයි කිය. බුදුන් ළඟට ගියා. මුන්න මගුලක් හරි කමන්නේ එක දිගට කරන්න. හැබැයි නරක වැඩ කෙරුවොත් කණ්ඩ කවුරු හරි ගන්නවා පොලිසියට දානවා හිරේ දානවා අනම්මන. ය දිනේ ඕනතර හොඳ වැඩ තියෙන්නේ. එකක් මොකක් හරි නිකන් බලනවා කියන එක, අහනවා කියන එක, ගඳ බලනවා කියන එක, රස බලනවා කියන එක, පහස ලබනවා කියන එක ඔච්චරයි. ඉතින් අපි ඒක බලනවා පිටින් කෙනෙක් දැකපු දෙයක්, පිටින් කෙනෙක් අහපු දෙයක් කියලා. ඇත්ත තමයි මනුස්සයා කියන්නේ අවංකයි. හැබැයි තකතිරුයි. මොට්ටයි. උඩ තියෙන හදිස්සිය ඇවිල්ලා කාටරි ලනුව දෙන එක විතරයි. පණිඩ කාර්යයට මුකුත් කියන්න එපා. ගහන්නත් එපා. උදෙන පණිවිඩේ තන්නේ කර බරුවක්. හැබැයි බරුව කියලා උට කියන්න එපා. උට හොඳට සලකලා මම කල පොඩ්ඩක් හිටපන්. හෙට උදේත් කියපන් මොකටද ආවේ කියලා. ඌට මතක නැහැ. පණිවිඩ කාර්යයට මතක නැහැ. මුදර ආපු ගමන් ඔප්පු කරන්නේ ඌගේ කලබලේ. පණිවිඩ කාර්යක නෑ ඌ මැට්ටෙක් නේ. පණිවිඩ කාර්ය ගන්න නැහැ නේ. සාමාන්‍ය ඥානවන්තයෙක් ගන්න නැහැ නේ. ඉතින් පයින්ඩේ ඔප්පු කරන එක තමයි අපි කමටහන් සුද්ධ කරනකොට කරන්නේ. මම දැකපු දේ චරිතෙන් සපේලා කියන්න පුළුවන්. එහෙනම් තමයි මෙහෙම බලනකොට දැකපු දෙයද. දැන් දැක්කම ආයෙ බලපන්. ආයෙ බලපන්. ඒකට කියනවා අපදානේන සම්පායති කියලා. තමන්ගේ චරිතයෙන්ම සපේලා මේ දැකපු දේ මම එක සැරයක් දැකලා නෙවෙයි කියන්නේ හුස්ම රැලි 7-8ක් දැකලා. තක්මනක් අඩිය තියලා නෙවෙයි මම මේ කියන්නේ අඩි 7-8ක් දැකලා. විනාඩි 7-8ක් මේක කරලා. ඒකෙත් මේ එක දිගට මේ දේ සමාකාරව තියෙනවා කියන හැඟීමෙන් බැලීමට සමතේ කියනවා. නැත්නම් ඒක ඇත්ත තමයි සාමාන්‍යයෙන් උපදේශ නොලැබිච්ච කරන කරන්නේ එහෙමයි. දිගටම සක්වන පේන්න ඕනේ. දිගටම ආනපානෙ පේන්න ඕනේ. දිගටම මේ
පිම්බීම හැකිලින් පේනම විපස්සනා කරන එක නෑ. එහෙම කියනකොට ගුරුරයා කියනවා මේ පිම්බීම හැකිලිමේ වෙනස වගේ පිම්බීමෙන් පිම්බීමටත් වෙනසක් තියෙනවද කියලා බලන්න කියලා. තේරෙන්නේ නෑ. තේරෙන්නේ නැත්නම් මොකද අපි කැමැති නෑ මේ මම බලන දේ විපරිණාම වෙනවා දකින්න. මං ඇත්ත එකෙන් දැකපු දේ මට සැකද? නෑ පිස්සුද ඒක එහෙම්ම තමයි කියලා. ඉතින් ඒකට හොඳටම දන්න මැස නිත්‍ය සංඥාව තහති කරන්න කියනවා මිසක්කා ඊට ඉස්සෙල්ලා දවසේ උපදේශයවත් ඇහිලා නෑ. ආස්වාසෙන් ආස්වාසයට වෙනස්කම් තියෙනවා. ආස්වාසෙන් ප්‍රස්වාසයට වගේ. සක්මණෙන් පරියන්කට වෙනස්කම් තියෙනවා. සක්මණ ඇතුළෙත් වෙනස්කම් තියෙනවා. අන්නේ වෙනස දකින්න නම් මඤ්ඤණාව අභිඥාවක් බාටපත් වෙන්න ඕනේ. පස්සනාව අනුපස්සනාවක් වෙන්න ඕනේ. විපස්සනාවක් වෙන්න. ඉතින් ඒකට බොහෝ දේවල් දිගේ පෙන්කල කළ යනකට වැඩිය මොකක් හරි එකක් අරගෙන ඒක දිහා බලනින්. ඉතින් ඒ බලන දේ කොයි එකුණක් ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම රහතන් වහන්සේ නමකට. පෘථජ්ජනයට නම් ඉතින් බලන දේ මංගල අමංගල නැකත්තර හිමේ තියෙනවා. ඉතින් සර්වචනන්සේ ආනාපාන දීලා තියෙනවා. මේ සර්වලෝක වශයෙන් ඕන කෙනෙකුට ගන්න පුළුවන් පොඩක් බලන්න ඉන්න. දැක්කයි කියලා හිතන්න එපා. ඔක 11 ආකාරයෙන්ම දකින්නකම් බලන්න. කිසිම කෙනෙකුට බලන්න බෑනේ. 11 ආකාරයේ තියා ආකාර දෙක යනකොට දුවනවා කමටහන් සුද්ධ කරන්න. මේ බාන්නකො මේක මෙහෙම වුණානේ දැන් මම මොකද කරන්නේ කියලා. හරිටි ඕක ඔහම නේ ඕකත් තව එකක් වෙනවා. ඕකත් තව එකක් වෙනවා. ඕක දිගට බලන්න හිටපන්. ඉතින් කියනවා මේ මට්ටමට යන්න අනාගාමි වෙන්න ඕනේ කියලා. අනාගාමී කරාට කමටහන් සුද්ධ කරනකොට තේරෙනවා. ඉතින් යාට ආයෙ කමටහන් සුද්ධ කරන්න ඕනේ. යා මොනවද දැක්කත් ඒකට කලබල වෙලා පෙස්සන් ගහන්න යන්නේ. මේකට මොකද වෙන්නේ කියලා බලනවා. that too pass away. ඕකත් යනවා. ඒකට චෝදනා කරන්න ඉස්සෙල්ලා ඒකත් යනවා. ඒ නිසා මේ අපි මේ කුලප් වෙලා ආතතිගත වෙලා මේ කොරෝනා කියලා එකක් එනවා. චිකන් ගුන්යා කියලා එකක් එනවා. ඇන්ත්‍රැක්ස් කියලා එකක් එනවා. ආවට පස්සේ බුද්ධ අම්මේ වලිගේ උඩ තියන්න නටන හැටි. ඔయిత ඉස්සලා තිබුණේවත් ඔය වගේම තමයි. ඕක ගියාට පස්සේ ඕකත් ගියා. මරණ 70 නම් මැරිලා ඇවිල්ලා යනවා. අපිත් ඒ 70ට ඇහුවේ කියන්නේ දන්නේ නැහැ. එතකොට නම් ප්‍රශ්න ඉවරයි. 70 මෙහෙම වෙනවනම් හොඳයි. ඒක යනකොට ඒගොල්ලෝ තව ඊගාව යවනිකා හදලා ඉවරයි. අන්තර ඕකේ වරචාම මොකද්ද දෙන්නේ කියලා. ඒක මේ දෙවෙනි ලෝක යුද්ධයට හදාගත්ත බඩු දැන් එළියට දාන්නේ. කොරෝනා එක නම් ටිකක් අප්සෙට් වගේ පේනවා. අනික සියල්ලම ඔය ඇන්ත්‍රැක්ස්, චිකන් ගුන්යා, බර්ඩ් ෆ්ලූ ඔක්කොම දෙවෙනි ලෝක යුද්ධයට හදපු යුද්ධ රසායනික යුද්ධ ආවි. ඔය ටික දානවා. ඉතින් අපි එදාට ෆාමසි වල බේත් නැහැ. කට්ටිය දුවන කියලා බෙහෙත් අරගෙන මේ අල්ලපු ගෙදර කමරන කමන්නේ නැහැ. මම ළඟ ෆාමසිකේ බෙහෙත් දෙනවා මම මැරෙන්නේ නැතුව ඉන්න හදලා. හැන්දි ගෑවිලා යනවා නම් ඔක්කොමලා. ඉතින් බර වන්නිලා ඇත්තෝ දා කියනවා මේ කොළොග ඉන්න කොළොන් මිනික් ගජ්ජා අත් දෙක හොදනවලු දවසට 10 15 සැර ඒක නහයයි කටයි දෙක වහ ගන්නවලු ඉතුරු හතල ඇරලා තියෙනවා කියලා ඌට තේරෙන්නේ නැතු. ඕක වැව්වට කොහෙද කොරෝනා නතර වෙන්නේ. උණ්ඩ කියන්න කපෝල ඇත්තෝ කියලා අකුසල් කරන්න එපයි කිය. අකුසල් කරන්න එපයි කියලා. අපිට බය වෙන්න දෙයක් නැහැ කොරෝනා වලට. උන් බිමනේ ඉන්නේ. උඩ නෙවෙයිනේ. මේ මිනික් ගජ්ජා කරගන්න කුණු හරව අර වැද්දට තියෙන මොන තරම් පිස්සුද මේකට නහයකට වහගත්තාම කොරෝනා නතර වෙනවා කියලා ලෝක සංවිධානයෙන් කිව්වා මුන් නහයට පොරොප්ප ගන්නවා කට වහගෙන ඉන්නවා. අයියෝ වැද්දට ඇද්ද කැරලානේ. වැද්ද කියන පොඩි වැදි වැටව දාගෙන හිටියේ මොහොර දාගෙන හිටියේ. මට ගිනියන්නත් මතක නැතුණා එදා. එදා මේ ඇමතිවරම් වෙන්න ඇවිල්ලා මම ඇත්තටම අරගෙන ගියා. විශ්වාසරේනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව. එදා මොරේ දාගෙන හිටියා. කාපු කට්ටිය කිව්වා ඉස්සල්ලාම මතාවට ධම්මජීවංශෝ මේ දැක්කයි කිව්වා මේ මොක වඩන් දාලා ඉන්නවා. ඉතින් කොයි දේ වුණත් ඔය එන දේ දිහා දකින්න එක තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් කියලා තියෙන වෙනද ප්‍රචාර තියෙන වාහනේ යනකොට ගෑනු රෙද්ද බාගෙට උස්සගෙන ඉන්නේ. ඕක තමයි එකම ක්‍රමය. ඔච්චර තමයි පෙන්වන්න තියෙන එකම දේ. කැත නැතුව බල ඉන්නේ. ඒකත් මේ මිනිස්සු බලන්න බෑ. ඉතින් වාහනේ යනකොට වෙන්නේ. ඔබ දිහා හොඳට බැලුවා නම් බුදුහාමර කියලා තියෙනවා ස්ත්‍රී ලිංගයයි මේ බමුණන්ගේ ජපමන්ත්‍රේ හොඳට බැලුවොත් බලන්න දෙයක් නැහැ. බාගෙට බැලුවොත් අම්මා ඒකේ තියෙන গুপ্ত බලේ. අම්මා බමුණෙක්ගේ තියෙන ජපමන්ත්‍රේ ඔක කටපාඩම් කරපුවා කොයි එකකටත් එකයි. ගෑනු ග්‍රේඩ් 10 තියෙන එකත් බුදුහාමර කියන්නේ ඔක වහගෙන ඉන්න තාක්කල් හොඳයි. ඇරියොත් ගන්න දෙයක් නැහැ. ඉතින් ගන්න දෙයක් තියෙන බැල්ලියන්ගේම තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. උණ්ඩේ මොකක්වත් කරදරයක් නැහැ. අපිට තමයි කරදරේ. අපිට බැල්ලියන්ගේව දැක්කට කරදරයක් නැහැ. බැල්ලිගේ පුක බල්ලට ලොකු නේද මට ලොකුද කියලා වළු ගමේ
මේ මාමුදලි. අපිට ඒකේ විශේෂ දෙයක් පවලා පෙන්ලා දීලා තියෙනවා මොකද්ද එකක් තියෙනවා කියලා. ඕක තමයි සදාචාරය කියන්නේ. ඕක තමයි මේ පෙන්වන්න හදන්නේ. බුදුචානන්සේ කියනවා මොන දේ හරි කමන්නේ දැක්කයි කියලා ආඩම්බර වෙන්නත් එපා. නොදැක්කයි කියලා ආඩම්බරත් එපා. ඕකේ දැකිය යුත්තක් තියෙනවා කියලා හිතන්නත් එපා. නොදකින් කියලා හිතන්නත් එපා. ඔච්චරම තමයි. ඉතින් මිනිස්සු මේකෙන්නේ කතන්දර හදන්නේ. ප්‍රවෘත්ති හදනවා. ඕනේ ප්‍රවෘත්තියක් වෙන තැනකට කියලා බලන්න තන්නේ කර බොරුව කරලා තියෙනවා. ඒ වෙන තැනගේ ප්‍රවෘත්ති හදපු එක තමයි මේ වැඩේ කරලා තියෙන්නේ ඉතින්. ඒකල ඌම පත්‍රයට ලියනවා. ඉතින් අපි බලනවා අපේ ඇහැ ප්‍රවෘත්ති හදන හැටි. අපේ කන ප්‍රවෘත්ති හදන. ඒ ප්‍රවෘත්ති හදේකට තමයි අපි කියන්නේ හිත පිට යනවා කියලා. දැකපු දේවල් දිගේ හිත පිට යනවා. අහපු දේවල් දිගේ හිත පිට යනවා. කමන්නේ. යන්න අරින්න. ඔය ගියාට පස්සේ ඒකට ලෑස්ති වෙලා ගියාට පස්සේ හිත පිට යamak ඒකේ නැහැ. ඒක කරන්න ටිකක් අමාරුයි. ඒක කරන්න තැහෙන භාවනා දියුණු වෙන්න ඕනේ. ඉතින් මේක යන්නේ පිට කෙනෙක් අපිට දෙන පණිවිඩයක්. පිට කෙනෙක් අපිට පෙන්වන දෙයක්. නැත්නම් හරි භයානකයි මගේ ඇහැ මට පෙන්වන දේ. හරිම භයානකයි මේ මන් ඇද්දුට ප්‍රත්‍යක්ෂය කියන එක අතගාලා බැලුවයි කියන එක හරි භයානකයි. හැබැයි බේරුමත් එතනමයි නැවත බලන්න. නැවත අත ගන්න. ඒ සම්මර්ෂණය තමයි ඒ අනුපස්සනාව තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ කරන්නම බෑ. හරිම කම්මැලි. එක බලපු දෙයම නැවත නැවත බලනවා කියන එක මේ කුණු වෙච්ච මිනිහක් කන්නා වගේ. වමනේ කරලා කන්නා වගේ. ඒකයි භාවනා කියන්නේ. ඒකයි තපස කියන්නේ. ඒකයි දිගට කරන්න තියෙන්නේ. ඉතින් මම මේ අතර මැගදී පෙන්නේ අපි බලමු තව ටිකක් ඥානද්ද සංසේ දෙන කාලකාරාම සූත්‍ර විස්තරයට අනුව. ඊළඟට තථාගතයන් වහන්සේ පිළිබඳව මූලපරියාය සූත්‍රයේ ප්‍රකාශ කෙරෙන්නේ පඨවින් පඨවිතෝ අභිජානාති. පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය පඨවින් න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතෝ න මඤ්ඤති. පඨවින් මේති න මඤ්ඤති. පඨවින් නාභිනන්දති. අර අභිජානාති කියන පදයෙන් කියවෙන විදිහේ විශිෂ්ට ඥානයකින් අවබෝධ කරගත් තථාගතයන් වහන්සේ ඒ පඨවිය පිළිබඳව මඤ්ඤණාවක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම අර ව්‍යාකරණ රටාවට වහල්ව පඨවියෙහි පඨවියෙන් ආදී වශයෙන් හිතන්නේ නැහැ. ඔය වෙනසයි මෙතනත් දක්වලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරනවා මම ඒව දන්නවා. මම ඒව දන්නවා පමණක් නොවේ මම ඒව හොඳටම තේරුම් ගත්තා. මම ඒව හොඳටම තේරුම් ගත්ත නිසාම මම ඒවාට හේතු වෙන්නේ නැහැ. ඒවා පිළිබඳව ස්ථාවරයක් ගන්නෙ නැහැ. අන්නේ විදිහටයි අපිට ගන්න තියෙන්නේ මුල් කොටස. මේක මහා ගැටලු විදිහටයි තේරුම් ගන්න බැරි විදිහටයි පෙන්눔 කරලා තියෙන්නේ මේ සූත්‍රේ. එතකොට අන්න ඒ විදිහේ තත්වයක් නිසාම තමයි දෙවනුව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යම්කිසි විදිහකින් මම කිව්වොත් මේ ලෝකයා විසින් දක්නා ලද අසන ලද මේ සියල්ලම නොදනිමි කියලා. ඒක මගේ බොරුවක් වනු ඇත. එතකොට නොදනිමි කියලාත් කියන්න බෑ. තථාගතයන් වහන්සේ මේවා දෘෂ්ටි වශයෙන් අල්ලගන්නේ නැත්තේ මේවා නොදන්න නිසාද කියලා කෙනෙක් ඇහුවොත් ඒකටත් ඔව්ය කියලා කියන්න බෑ. අන්නේ විදිහේ තත්ත්වයක් තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒවා තේරුම් ගත්තු නිසාමයි ඒවා අල්ලගන්නේ නැත්තේ. ඒකයි එය නොදනිමි කියලාත් තථාගතයන් වහන්සේට කියන්න බැරි. ලෝකයා අසන ප්‍රශ්නයට ඒ විදිහේ පිළිතුරු දෙන්න බැරි. නමුත් ලෝකයා කල්පනා කරන්නේ ඒවා දන්නවා නම් ඒවා අල්ලගන්න ඕනේ කියලා. ඒවා පිළිබඳව දෘෂ්ටි ග්‍රාහයෙන් ගත යුතුයි කියන එකයි ලෝකයාගේ අදහස. ඒ වගේම තමහං ජානාමිච න ජානාමි. මම ඒවා දන්නවා සහ නොදන්නවා කියලා කීවොත් ඒකත් අර වගේම බොරුවක් වෙනවා. ඊළඟට නේව ජානාමි න ජානාමි. දන්නෙත් නැත නොදන්නෙත් නැත කිව්වොත් ඒකත් අර වගේම දෝෂයක් වෙනවා. ඔන්න ඔය විදිහටයි මුල් කොටස අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අටුවාවේ දක්වනවා ඇත්ත වශයෙන්ම පොළව කම්පා වුණා කියලා. අවස්ථා පහක් එතන දක්වනවා. බුදුරජාණන් වහන්සේ ජානාමි අබ්බඤ්ඤාසින් විදිතං යන පද තුනෙන් දක්වන තමන්ගේ ඒ බුද්ධ ඥාණයෙන් ඒවා සියල්ල අවබෝධ කරගත්තු බව ප්‍රකාශ කරන පද තුනට අටුවාව සඳහන් කරනවා ඒක සබ්බඤ්ඤුත භූමිය කියලා. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණය ප්‍රකාශ කරන කොටසයි සබ්බඤ්ඤුත භූමි කියලා කිව්වේ. දනිමි, වෙසෙසා දනිමි, ඒවා තේරුම් ගන්නා ලදී කියන පද තුන සබ්බඤ්ඤුත භූමි නමින් අටුවාවේ පෙන්눔 කරනවා. ඒ කොටස ප්‍රකාශ කරලා ඉවරනකොටමත්
පොළව කම්පා වුණා කියලා දක්වනවා. ඊළඟට න උපට්ඨාසි කියන එක අටුවාවේ තෝරන්නේ කීනාසව භූමිය හැටියට. ඒවා දෘෂ්ටි ග්‍රාහයෙන් අල්ලගන්නේ නැත්තේ මක් නිසාද? තථාගතයන් වහන්සේට ආශ්‍රවයන් නැති නිසයි. තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒවා අල්ලගන්නේ නැහැ. ඒක ප්‍රකාශ කෙරෙන්නේ න උපට්ඨාසි කියන පදයෙන්. ඒ කියන්නේ අර පළවෙනි සැරේට මම දැකලත් ගණන් ගන්න නැතුව ඉන්නකොට මේ සිතන්නේ දැක්කේ නැහැ කියලා. ඒකට සාමාන්‍ය ලෝකයා කියන්නේ අඥාන උපේක්ෂාව කියලා. කැලස්. එමෙසට මේ සුද ඇහි සුද බැඳලා දැක්කේ නැතුව වෙන්නේ. නේ සර්වඥාත් එහෙම සුතක් බැඳලත් නැහැ. මට අඥාන උපේක්ෂාවකුත් නැහැ. මම හොඳටම දැක්කා. මම දැක්කේ නැහැ කියන්නෙත් නැහැ. දැක්කයි නොදැක්කයි දෙකම කියන්නෙත් නැහැ. මම හොඳටම දැක්කා. හැබැයි න උපට්ඨාසි කියලා කියන්නේ ඒකේ ක්ෂය වීමක් දැක්කම. ඒක කියන භූමියක් එන්න තියෙන්නේ. ඒක දිහා බලනකොට ඒක හැඩේ වෙනස් වෙනවා. ඒක ක්ෂය වෙනවා. ඒක වැය වෙනවා. ඒක නිරුද්ධ වෙනවා. ඒක කයानुපස්සන, වයानुපස්සන, නිරෝධානුපස්සන. ඒක කීනාසව භූමිය. ඒකට බැඳිච්ච පළවෙනි ආශ්‍රව දේශ බලනකොට මේ ලෝකේ මොනම වස්තුවක්වත් නැහැ. ඒකේ වටිනාකම එන්නේ බහිනවා. ඒකේ ලෝකේ හැටි. ඕනම දෙයක් දිහා බලනකොට දෙවේලේ දකින්න කුකුලායේ කර්මලා මෙමෙලේ පෙනේ සකසීම සුදුල. ඒකට කියනවා කීනේ කියන මේකට. විරජ්‍යති කීයති වැය වෙනවා නිරෝධ වෙනවා. ඔතෙන් තුන්වෙනි ආර්ය සත්‍ය. ඒක ක්ෂීනාශ්‍රව. ආශ්‍රව කියන්නේ එකම දෙයක් දිහා නැවත නැවත බලනකොට අපි වෙසක් තොරන් බලන්න යනවනේ. පළවෙනි දවසේ වෙසක් තොරන් බලන්න ගියාම අපිට අර තොරන් දැක්කා. ඊට පස්සේ ළඟම තියෙන ගන්න අපි හෙටත් යනවා බලන්න. අනිද්දාත් යනවා. එතකොට අර පළවෙනි දවසේ වගේ අලුත් ඇඳුම් ඇඳගෙන මැදගෙන හරි මේ යන්නව පරණ ඇඳුම් පිට මැදගෙන ඔය ගිහිල්ලා බල්ලා එනවා. ඉතින් දැකපු වෙසක් තොරනේ. ඒක බලනකොට පස්සේ කට්ටිය දැනගන්නේ කොහෙදෝ ගිය අවුරුද්ද පෙන්නපු එකක් මේ මෙහෙ පෙන්ලා තියෙන්නේ. ඉතින් එහෙන මිනිස්සු දැක්කොත් අයියෝ උඹලා මේ ගියාට ඔය පන්තල යාමර වෙයිලා අපිට මේ කොන්ත්‍රාත්යක් ගහලා ඒ වෙසක් තොරම තමයි පෙන්වන්නේ අයියෝ කියලා හිතනවා. මේකත් වෙසක් අමුතු වෙසක් නෑ බලනකොට ඒකේ. ඕනෙම මගුලක් නැවත නැවත බලනකොට එපා වෙන්න නිසා ඔය පෙන්නලා නැත්තම් බාගෙට පෙන්නලා තියෙන තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. එතකොට සිද්ධ වෙන දේ ක්ෂීණාශ්‍රවයි. ඒකෙන් පහළ වෙන්න පුළුවන් ආශ්‍රව ධර්ම ක්ෂය වෙනවා. ඉතින් අපි සාමාන්‍ය ක්ෂීණාශ්‍රව වෙන අන්ති නමක් කියන්නේ රහතන් වහන්සේ නමකට. මේකට කීනාසව භූමි කියනවා. ඒ කියන්නේ කයානුපස්සනාවේ අරමුණ දැක්ක නෙවෙයි. අරමුණ කාලානුරූපව විරංජන වෙනවා දකිනවා. එපා වෙනවා දකිනවා. අන්නේ එපා වෙන වෙලාවේ එපා නොවි බලා සිටීම තමයි තපස කියන්නේ. එපා වෙන දෙයක් මේ දකින්නේ. මේ ගන්න මොකක්වත් නැහැ. ඒත් ඒක දිහා බලා ඉන්නවා මේ අලුතෙන් දෙයක් බලා ඉන්නවා වගේ. ඒ කෙනාට මායයට පේන්නේ නැතු වෙනවා. දැකපු දේම දිහා ඊටාම ආසාවෙන් නැවත නැවත බලනවා නම් ඒ වස්තුවේ ක්ෂය වීම දකින්න. දකින්න නැතුව ඉන්න බෑ. ඒක මේ චිත්ත නියාම ධර්මයක්. අපිට වෙලා තියෙන දැකපු දේ බලන්න බෑ. කම්මැලි. එපා වෙනවා. නීරස වෙනවා. නිදි කිරා වැටෙනවා. බය හිතෙනවා. අසරණ වෙනවා. නොදන්නා ශේෂ්ඨයකට හිත යනවා. ඒ කියන්නේ අපි පරිණාමයට කැමති නැහැ. නිසා අපි කවදාවත් පරිණාමෙ වෙන්නේ නැහැ. අපි නිසා අලුත් දෙයක් බලනවා. අලුත් දෙයක් බලපුවම ආයෙසරයක් ක්ෂීණේ වෙන්නේ අලුතෙන් පටන් ගන්නවා. ආයෙ මඤ්ඤණාව පටන් ගන්නවා. කතන්දර ගෙදිලා පටන් ගන්නවා. කමන්නේ නැහැ. ඒක දිහා පොඩ්ඩක් බලන්න ඒකේ පාවෙනවා. ඒකට ආපහු අර හිතපේකට එන්න ඉඩ තියෙනවා. ඒකට අර මූල කර්මත්තයි නේද? ඒකට බලනකොට කවදා හරි පුළුවන් නම් මේ දවස්වල අපි කමඨාන් තුන බලනවා. ඇවිල්ලා බලනකොට මූල කර්මත්තයි නැ ක්ෂීණ අසර වෙලා. මූල කර්මත්තයි ගෙවුනට ගෙවිලා. මම මේ කොහෙදෝ රස්තියාදු ගහලා ඉන්නේ. පිට ගිහිල්ලා බලහන් හිටියොත් ඇවිල්ලා බලනකොට ආනපාන ගෙවිලා. ආනපාන නැත්තම් තුනී වෙලා. නැත්නම් ආනපාන කැළඹිලා නැහැ. මේක දකින්නට පුදුම හිතෙනවා. මම රස්තියාදු ගැහුවට ආනපානේ භාවනා කරලා. ඒක තමයි යෝ මයින් ජයක හැදෙන්න හේතුව. ඒ චින්නතාන් කියන එක නගෝ කඩුවෙල වගේ මේ ඉඩම් කාලයක් කරන් දාලා දිනවා පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න. ඉතින් ළමයි හිතිච්ච චලාවට එනවලු. ඉතින් ළඟ ගෙදර ඉන්න පොඩි කෙල්ලෙක් මාමා අපි ආවා කියලා ගියාගෙන ගියාලු. ඉතින් චින්නතාන් කියලා දුව ඔන්න මේ ඇපල් ජූස් වර්ගයක් තියෙනවා, ඔරෙන්ජ් ජූස් වර්ගයක් තියෙනවා. ආයෙ ටික බීලා යන්න. මට එපයි කිව්වා. හැබැයි කට්ටිය આવොත් ඉවර වෙනවා. ඒ නිසා ඔයා වීදුරු ටිකක් දාලා තියන්න කිව්වලු. ඒ ළමයි ගිහිල්ලා වීදුරු එකක් දාලා කන්ද නැග්ගලු. පැයක් විතර සෙල්ලම් කරලා ඇවිල්ලි වල ළමයට හොඳටම මහන්සි වීදුරු අතර ගන්නකොට කෑ ගහනලු අනේ මාමේ මේම් බලන්නකෝ මේ දොඩම් වීදුරු භාවනා කරලානේ ඔක්කොම තැම්පත් වෙලා කිව්වලු.
මම සෙල්ලම් කරලා එනකොට දරංග විතර භාවනා කරලා. ඒකෙන් තමයි මයින්ඩ් ජායක එළියට ආවේ. ඒ concept එක තමයි. ඔක්කොම හොල්ලලා මෙහෙම අතේ තියාගෙන බලන්න මොකද වෙන්නේ කියලා. tempat වෙනවා. හිත පිට ගියත් ආනාපානේ පහිතත්ත භාවයේ ඒ දිහා බලන සුළු ගතුවේ හිටියොත් යනකොට තිබුණට වැඩිය එනකොට ආනාපානේ tempat වෙනවා. ඒක තමයි ක්ෂීණාශ්‍රව කියන්නේ. ඒක තමයි ක්ෂය වෙනවා කියන්නේ. ඉතින් මේක අපි කලබලයක් ඒ ආනාපානට වැරදිලා එහෙම නැත්නම් මේ මම බලනකොට ඉස්සල බැලුවට වැඩිය වෙනස්. මේ ඒක සැක කරන එක තමයි අපේ තියෙන තුන්වෙනි ආර්ය සත්‍ය ප්‍රතික්ෂේප කිරීම. ඒ නිසා අපි කඩප්පුලි වැඩ කෙරුවත් ආනාපානෙ tempat වෙනවා. කය tempat වෙනවා. මේක මේ tempat වීම භාවනාවේ ප්‍රතිඵලයක් නෙවෙයි. ඕනම දෙයක් තියබ්බාම විශේෂයෙන් මම හිත පිට ගියාම බලබලා හිටපු ආනාපානෙ tempat වෙනවා. ඉතින් හිතන්න බලන්න අර පිට ගිය අරමුණේ ඉඳලා පොඩ්ඩක් බලන්න පුළුවන් නම් ආනාපානෙ මොකද වෙන්නේ කියලා. ඒක මේ කැළඹිලා නැහැ tempat වෙලා තියෙන බව දකිනවනම් මම තටමඬ ඕනේ නැහැ භාවනා කරන්න. හැබැයි ඒක විපස්සනා කරන අයට විතරක් සතියේ තියෙන අයට විතරක් පිට ගියාට හිත කලබල වෙන්නේ නැති අයට විතරක් ලැබෙන අතිරේක ලාභයක්. අතිරේක ලාභයක් වුණාට ඌක නැතුව නම් නිවන් දකින්න බෑ. ඔය කියන දේ නැතුව නම් නිවන් දකින්න බෑ. මේ දේ නිකන් වෙනවා. කමඨාන සුද්ධ වෙන්න ඕක කියා ගන්න බැරි වුණොත් ආනිසංස නැහැ. ඕක කවදාවත් නවකතාවක් විදිහට ලියන්න බෑ අත්දකින්න නැතුව. අත්දකලා ලිව්වොත් ඕන පොට්ටේකට තේරෙනවා දැන් නම් බඩු ෂුවර් කියලා. ඉතින් ඒ ටික හරිය ලේසි පොඩි ළමයින්ට. පොඩි ළමයින්ට තේරෙනවා ඒක අවස්ථා තුනකින් කියලා දෙන්න පුළුවන්. ඔයා පිට ගිහිල්ලා ආවත් බලන්න ත්‍රිපිටි ආනපනේ ගෙදර එනකොට තැම්පත් වෙනවා. සක්මනත් එන්නේ හොඳට අපි කියන්නේ තැම්පත් වෙලා කියනකට වැඩිය අනායාසයෙන් වෙන්න පටන් අරගන්නවා. කියන්නේ ඒක භාවනා කරලා මම පිට ගිහිල්ලා ආවට ඒක භාවනා කරලා. හැබැයි පිට ගියයි කියලා කනගාටු වුණොත් පශ්චාත්තාප වුණොත් ගෙදර එනකොට ඇවිසිලා. එතන තියෙනවා තපසක්. එතන තියෙනවා පහිතත්ත්ව භාවයක්. එතන තියෙනවා අරමුණ අතනාරින ගතිය. පිට ගියත් අරමුණේ අරමුණේ මූලාශ්‍ර කරන් තමයි භාවනාව ගෙනියන්නේ. පිට අරමුණට ගියාට මූල කර්මත්තන්නේ නැතත් භාවනාව වෙනවා. ඉතින් ඒ ක්ෂීණාශ්‍රව භාවයේ දැක්කට පස්සේ නිවම්ම දකින්න ඕනේ නැහැ ඊට පස්සේ. එයා දකින්නවා මලක කෙලස් ප්‍රමාණයක් තියෙනවා. ඒක අඩු වෙමින් යනවා. හැබැයි නොකටයුතු තැන්වල නොමනා තැන්වල මතුවෙනවා. හැබැයි එයාට ආයේ වැඩිමක් නැහැ. එන්නේ අබෙන් නොසිතු නොවිරු ආකාරයට කඩප්පුලි නොකෑමන තාලෙට නැවත මතුවෙනවා. ඒක හරි ෂෝක්. නැවත මතුවෙනවා කියන්නේ ගෙවෙනවා. තරහක් වුණත් කාට හරි ගෙයි තරහක් තියෙනවා නම් ඒ පුද්ගලයා දකින්න තරහ යනවනම් කියලාම කියතයි කිය පුද්ගලයාට උඹ දකින්නොත් මට තදා වෙනවා. හැබැයි මගේ ඒ තරහ යනවා. දකින්න ඒ තරහ යනවා. ඔය යටපත් කරන හිටියොත් ලබනාතුරට ගෙනියනවා. ඒ නිසා දැකපුවිලා කියතයි උඹ පේන්න නම් බෑ මට. හැබැයි උඹට මට නුරුස්නයි. හැබැයි මම දකින්න වෙලාවේ මම ඔබට කියන්නම් මට අමාරුයි දැක ගන්න. හැබැයි ඒ තරහ මතුවෙන්න කියවෙනවා. ඒක හරියට පොලි ගෙවනවා වගේ. ඒ සමේ මනාපමනාප නොදකින්න නෙමෙයි කියන ටික දකින්න මතක තියාගන්න ඒකේ ඒ අතරතුර ගෙවීමක් වෙනවා. ඉතින් ඒක ක්ෂීණාශ්‍රව භූමි මහ පොළොව හෙල්ලුම් කරනවා. මේ බුදුජානනාංශයක කියන්නේ මම මේක උපට්ඨාසි නෑ. මම මේක මෙහෙමමයි කියලා මම එයාට ජැක් ගහන්න යන්නේ නෑ. ඒකට සාමාන්‍ය නම සඳහන් කරන්නේ මේකේ මම මේක එල්බ ගන්නෑ. මම යනකොට ආනපනි කලබලත් වෙලා තිබුණ එක එල්බ ගන්නෑ. මොකද එනකොට තැම්පත් වෙලා. කලබල වෙලා තියෙද්දි මං එළියට ගියා කියලා එල්බ ගත්තොත් එනකොටත් එන්නේ කලබල වෙලා තියෙයි කියලා බලන්න. කලබල වෙලා නැහැ. මම ලෑස්ති තැම්පත් වෙච්ච ආනපනේ බාර ගන්න. අපේ සම තැම්පත් වෙච්ච ආනපනේ තියදි පිට ගියලා එනකොට කලබල වෙලා තියෙන ප්‍රශ්නේ නැහැ. මට ඒක එහෙමම තීවිතේ පිටුසිතුමක් වශයෙන් තියෙන්න කියන එක තමයි සමතෙදී කරන්නේ. ඒක තමයි නිත්‍ය සංඥා කියන්නේ. මෙතන මේ අනිච්ච සංඥාවයි ඒක තමයි ඉස්සරහට යනකොට දුකක් බාටපත් වෙන්නේ. මේක මේ සංසිද්ධිය බලන්න ඉන්න බෑ. හරිම කම්මැලි. හරිම නීරසයි. එකම දේ. ඉතින් හැම දිනම කියන්නේ මම එක තැන කැරගෙනා වගේ තරේනේ ස්වාමීන් වහන්සේ කියලා ඌ දන්නේ නැහැ. හොඳම භාවනාව යන්නේ. ඉතින් යා වෙන ගුරුවරෙක් හොයන්න යනවා. වෙන භාවනා මධ්‍යස්ථානට යනවා. අරමුණ මාරු කරනවා. ඊගෙලෙල අපි බයිනෝ හොලිවුඩ් ඉන නිලියෝ මිනිහා මාරු කරනවා කියලා. ඒක බොහොම සිම්පල් වැරද්දක්. මේක බරපතල වැරද්දක්. මේ මිනිස්සු එක මිනිහෙක් එක්ක ඉන්නවා බබෙක් හම්බෙච්ච එක වෙන මිනිහෙක් ගන්න. ඊට පස්සේ තව මිනිහ ගන්න. හොලිවුඩ් වල ඉතරව ගාණක් නැහැ. තුන්වෙනි සැරේට බඳින්න හැබැයි පළවෙනි මිනිහම තමයි. ඒකෙත් දෙයක් නැහැ. ලොකුවට මගුල් ගෙදර ගන්නවා.
ඒතර පළවෙනි මගුල් ගෙදර බබා අවුරුද්දක් දෙකක් විතර වෙලා. ඉතින් යා කියනවා මටත් දෙන්න ඕන කියලා මගුල් ගෙදරට. අම්මා කියනවා මගුල් ගෙදර තියෙන මට ඔයාට නැහැ. පොඩි ළමයි යන්නේ නැහැ මල ගෙදරට කියලා. ඉතින් තාත්තා විල කරන පව් අයියෝ. ඔය ළමයි ඇරන් යන්කෝ ප්‍රශ්න නැහැ. ඒතකොට කියනවා මේ ඊගාව මල ගෙදරට එහෙම යන්න අඬන්නේ නැහැ. ඔය මිනිහත් තව සුමානෙන් ආයෙ බැලලා තව ගෑණිය තව මිනිහෙක් කතාවද පයින්නවා. දරුවට කියනවලු මේ මගුල් දෙට දෙනවා ඔන්න මේ මගේ තුන්වෙනි මිනිහා කැමති ඔය එනවට ඊගා මල ගෙදර එහෙම යන්න අඬන්න බෑ හරිද? මේ මල ගෙදර මගුල් ගෙදර මගේ. ඔයාට නෑ කතාව වගේ. ඊට හපන් අපි අරමුණුත් එක පෙන්කෙලි නෑ. ඉව වෙනස් වෙනවා. ඉතින් ඒක දැක්කනම් ඕක විතර සුන්දර දෙයක්. ඔය කම්මැලිකමේ විතර සුන්දර තැනක්. ඔය කම්මැලිකමේ විතර නිවනට අවකාශයක්. ඔය කම්මැලිකමේ විතර කීනාශ්‍රයක් ඇත්තේ නැහැ. ඒතකොට ආයෙ ඊට මම අර කියපේකම නැවති කියන ආයෙ නිවන් දකින්න ඕනේ නැහැ. හැමදේම පෙන්නනවා. මේක අපිට බලන්න ඕනේ නැතිකම තියෙන. නැත්තම් කම්මැලිකමට, නීරසකමට, එපාකමට යට වෙච්ච නිහීන ඇඟක්, නිහීන හිතක් අපිට තියෙයි. නේ කම්මැලිකමට මාස කරන්නකෝ. නිහීනකමට මාස කරන්නකෝ. ඒකාකාරීකමට මාස කරන්නකෝ. නෙමෙයි මහානකම අවුරුදු 32ක් ඉඳලා මම මේ කතා කරන්නේ. ඉන්න ජොලි අප්පා. අර පැවිදි වෙච්ච දවස වගේ පුදුම ආසාවක් තියෙනවා මේ මහානකම අපිට කිසි කෙනෙකුට වග වෙන්න ඕනේ මේ හැමදේම අලුතෙන් බලනවා. නේ කොරෝනා නිසා අපිට හැමදාම එකම කෑම වේල හම්බෙන්නේ. එකම කට්ටියන උයන්නේ. ඒකට එක දවසක් අතේ පාවෙන්නේ නැහැ. කොහොම හරි කරලා කනවා. ඉතින් කන්න තු කරන්න දෙයක් නැහැ. වෙන මිනිස්සු ඉන්නවලු ඕකවත් නැතුව. ඉතින් ඒකෙන් රසයක් උපයගන්නේ. ඒකේ තියෙන කොහොම හරි කරලා තලු මරලා කනවා. ඉතින් අන්න ඒක මිනිස්සුන්ට තේරෙන්නේ මිනිස්සු මේ බාහිර වස්තු මාරු කරනවා. බාහිර වස්තු මාරු කරුවත් නැතත් Taman මේ කර යෙදෙන දෙයට බොහොම ආදර ගෞරවයෙන් නැමීසිට සක්කච්ඡාකාරීව සාතච්චයෙන් නිතර සාතතයෙන් කරමින් සද්ධාවෙන් කරනවා නම් ඔච්චරයි නිවන කියන්නේ. දික්ෂීනාසෝ කියවම් බොරබම් බරපතල වචනයයි. එතකොට තේනවා මේ එකම ආහාර වේල පිළිබඳව එන්නේ ඒකේ පොඩි එපා වීමක් තියෙනවා. හැබැයි නොකා ඉඳලා කරන්න දෙයක් නැහැ. කොහොම හරි තලු මරලා ඉතින් අපේ පොඩි අය හිටියා මයංගනේ කාලේ. මාත් යනවා කැම්ප් එකට යන්න. ඉතින් අම්මා කිව්වා බලන්න යන්න ඕන කියලා මේ හරි දුෂ්කරයිනේ ඔය පළාත්වල කියලා. ඉතින් ගියාම සර්වේස්ලා 3 දිනක් පොඩි ටකරන් වලින් මඩුවක් ගහන කැලිකන් ගහින් ඉන්නවා හරි ගඟයි. ඉතින් අම්මා ගියාට පස්සේ ඉතින් පොළට ගිහිල්ලා කෑම ගෙනලා කායිසෝ බන්න පුතා මේ හැමදාම බලට මෙහෙම වගේ කණ්ඩායම වෙනදෝ අපි බටුයි මුරුංගයි බතුයි කනවා එක දවසේ. අනිත් දවසේ මුරුංගයි බටුයි කනවා. ඊගා දවසේ මුරුංගයි බටුයි කනවා. අම්මට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ කියලා. ඒ හරිය මුරුංග තියෙන ඕනේ තරම්. තිබ්බට තියෙනවා. හාල් තියෙනවා. ඒ දවසට බටුයි මුරුංගයි බතුයි ගාට මුරුංගයි බටුයි ගාට බතුයි මුරුංගයි. කොල්ලෝ එන ජොලියට ඉන්නවා. එකෙක් දෙමලෙක් හිටියේ. ඒ ඌට උනේ දාපියන් දාලා. සර්වේ කෙනේ. ඌට කවුද කියලා අහුවේ පුතියන හරමාසේ මේකක් දාගන්නයි කියලා. කොඹ කොලයක්. ඌ පට්ට අවුවේ ඉන්නවා. මට දෙවල පුළුවන් වගේ තමයි පුරුෂකම කිව්වා. ඌ ඇද්ද කැරලා බැලුවා. ඌ කිව්වා කතා කරන්න එපා යන්නේ කියලා. මොකෙක් කෙමක්. අනිත් සිංහල කොල්ල දෙලා කියතර මුරුගා. කොඹ කොල ලොකු ගෝස්තක් කරන හරමාසේ දාගෙන අවුවේ පුති. මේ මොනව කරන්නේ? මම මේ ළඟදිත් ගිය වෙලාවේ බැලුවා ඒ තැන බලන්න පුළුවන්ද කියලා හොයන්න බෑ. ඒ තැන හොයන්න නෑ. ඉතින් ඒ වගේ අහුවෙච්ච හැමදේම තුල සාහිත්‍යයක් මත කරගෙන තමයි පොලියානා කියන්නේ. You must try to find a reason to be glad under any circumstances. පැමිණෙන ඕනෑම වස්තුවක තියෙන සුන්දර පැත්ත බලපං. එතකොට මේ මහානකම කරදැයි මේ හරියට බැන මෙයාට බැන විලිලැජ්ජයි, තුප්පයි, තුච්චයි. කාටවත් දොස් කියන්න එපා. ඉතින් බුදුජානනාංශයේ පොඩ්ඩියන්ට ඉස්සල්ලා කිව්වේ සුභ පරමාහම් බික්කවේ මෙත්තා චේතෝ විමුක්තිය වදාමි ඉද පඤ්ඤස්ස පුද්ගලෝ උත්තරින් අපට විඥාන්ත. මහන්නේ මේ හැමදේම සුභයට බලපං. ඒ මිනිහා නිවන් දකින්නකන් සතුටින් ඉන්නේ. නිවන් දැකපුවා ඕකත් නැතල දාතයි. නිවන් දකින්නකන් මේ කිසි දෙයක් නරකකට දකින්න එපා. කොරෝනා ආවේ හොඳට. සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා අපේ සිංහලට ඕක දාලා තියෙනවා. අද කිසිම තැනක උගන්වන්නේ නැහැ. අද මේ හටන් කරන්න උගන්වනවා. අරක දියව් මේක දියව් කියලා හරියට මේ ඔය උංගාව තියනා වගේ උංගාව ඇති මගුලක් නැහැ. මොනවද දෙන්නේ?
උඹට තියලා තියෙන ටික තමයි ඔය ටික හැයිමකොත් හම්බෙන්නේ නැහැ. ඒකයි බුදුසසුන කියන්නේ දැක්කේ නැහැ කියන්නත් එපා. නොදකින් කියන්නත් එපා. මේට වැඩි යමක් මේකේ දකින්න පුළුවන් කියලා හිතන්නත් එපා. මොකක්වත්ම නැහැ. ඔච්චරම තමයි. ඉතින් ඕකට සතුටු වුණාට ඉතින් සදාකාලික සතුට. ඒ නෑනේ සදා සොත්ති තමයි ඉතින්. සදා සොත්ති භවන්තුතේ කියලා ඉතින් සොත්තිතාවය තමයි. සොත්තිය තමයි හම්බෙන්නේ අන්තිමට අපි යන්තව ටිකක් කියනවා. ඊළඟට න උපට්ඨාස කියන එක අටුවාවේ තෝරන්නේ කීනාසව භූමි හැටියට. ඒවා දෘෂ්ටිග්‍රාහයෙන් අල්ලගන්නේ නැත්තේ මක් නිසාද? තථාගතයන් වහන්සේට ආශ්‍රව නැති නිසායි. තණ්හා මාන දිට්ටි වශයෙන් ඒවා අල්ලගන්නේ නැහැ. ඒක ප්‍රකාශ කරන්නේ න උපට්ඨාස කියන පදයෙන්. දිට්ඨ සුත මුත ආදී පිළිබඳව ස්ථාවරයක් ගන්නෙ නැහැ. ඒවට හේතු වෙන්නේ නැහැ. එල්බ ගන්නෙ නැහැ කියන එකයි. නිවෙන නිවීම දේශනා මාලාව 25 වන දේශනය. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ඡය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාද්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 25 වන දේශනයයි මේ. සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත් තථාගතයන් වහන්සේ සලායතනය තුලම කොටු වී සිටින පුහුදුන් ලෝකයාගේ දෘෂ්ටි කෝණ පිළිබඳව දක්වන ප්‍රබුද්ධ ආකල්පය කාලකාරාම සූත්‍රයේ ආශ්‍රයෙන් තේරුම් ගැනීමට එදා අපි යම්කිසි උත්සාහයක් දැරුවා. දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයා විසින්, මහාන බමුණන් සහිත ප්‍රජාව විසින් යමක් දක්නා ලදද, අසන ලදද, විඳින ලදද, දැනගන්නා ලදද, සිතින් ගන්නා ලදද, සොයා බලන ලදද, කල්පනා කරන ලදද, ඒ සියල්ලක්ම තමන් වහන්සේ දන්නා බව බුදුරජාණන් වහන්සේ තමහං ජානාමි යන පදයෙන් ඒ සූත්‍රයේ ප්‍රකාශ කළා. ඒ වගේම ඒවා දන්නවා පමණක් නොවේ, විශේෂ ඥානයකින් ඒවා දන්නා බවත් තමහං අබ්බඤ්ඤාසින් යන පදයෙන් ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒවා විශේෂ ඥානයකින් දන්නවා වගේම තථාගතයන් වහන්සේ විසින් තේරුම් අරගෙන තිබෙන බවත් තං තථාගතස්ස විදිතං යන පාඨයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ විදියටම ඥානයක්, විශේෂ ඥානයක්, තේරුම් ගැනීමක් ඇති නමුත් තථාගතයන් වහන්සේ ඒ දිට්ඨ සුතමුත ආදී කිසිවක් පිළිබඳව ස්ථාවරයක් ගැනීම, එහෙම නැත්නම් ඒවාට හේතු වී සිටීම, ලං වී සිට ගැනීම නොකරන බවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. තන් තථාගතෝ න උපට්ඨාසි යන පදයෙන්. සාමාන්‍යයෙන් ලෝකයාගේ සිරිත යමක් පිළිබඳව දැනුමක්, විශේෂ ඥානයක්, තේරුම් ගැනීමක් ඇති තැන ජානාමි පස්සාමි තතේව ඒතං. දනිමි, දකිමි, එය එසේමයයි. දෘෂ්ටිග්‍රාහයෙන් ඒවා අල්ලා ගැනීමයි. නමුත් මෙතෙන්දී අපට පෙනෙන්නේ මේ සූත්‍රයේ තිබෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ මේ දිට්ඨ සුතමුත ආදිය පිළිබඳව දැනීමක්, විශේෂ ඥානයක්, තේරුම් ගැනීමක් ඇති නිසාම ඒවා පිළිබඳව ස්ථාවරයක් ගැනීමක්, ලංව සිට ගැනීමක්, හේතු වීමක් නොකරන බවයි. මේ කාරණය අපට වඩාත් හොඳින් ප්‍රකාශ වෙනවා සූත්‍රයේ අග එන ගාථාවලින්. ජානාමි පස්සාමි තතේව ඒතං අජ්ජෝසිතං නත්ති තථාගතානං. අජ්ජෝසිතං දනිමි, දකිමි, එය එසේමයයි යන වෙලී පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැත කියලා ඔය විදිහට ප්‍රකාශ වෙනවා. ඉතින් මේකට මම වැඩි කතා දානවා. මේකට කතාවක් තියෙනවා. ඒක බටහිර සංකල්ප විදිහට තියෙන්නේ. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් ඉස්ලාම් මතු කරා. අපි මේ මිනිස්සු ඉස්සරහ හැසිරෙනකොට අපි උඩු හිතින් හැසිරෙන්නේ. තනි වෙනකොට, හීන දකින්නකොට ඒ වෙනම හිතක් තියෙනවා අපිට. ඒ තනියම අපි රහසිගතව බුද්ධ විඳින දේවල්. ඒකට යටිහිත කියලා කියනවා. ඉතින් යටිහිත තමයි අපිට පිස්සු වට්ටන්නේ. යටිහිතේ තමයි ඔය ගිය ලබනාත්මට යන කක්ක ටික තියාගෙන ඉන්නේ. රැන් දාගත්තාම එළිය නැගිටිනකොට අපි අර උරුලෑ ගති ටික ඉතුරු වෙනවනේ. ඒක ඉතුරු වෙන්නේ යටිහිතේ. ඉතින් ඒ යටිහිතට යන ක්‍රමයක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට ඕනේ වුණා හොයාගන්න. මොකද එතන තමයි මානසික අසහන ටික තියෙන්නේ. ඉතින් යා කෙරුවේ
ස්වප්න මෝචනය ස්වප්න මොනවද කියන්නේ මටත් එනවා බරපතල වචන අප්පා එළියට ස්වප්නය නිදි ගන්නවා මෝහන නිද්‍රාවටපත් කරනවා මෝහන නිද්‍රාවටපත් කරනවා එයා කතා කරනවා එයා දන්නේ මොකද වෙන්නේ කියලා. එතකොට අර යට හිතේ තියෙනවා එයාගේ චරිතය කියවෙනවා ඒ කියවීම අහගෙන ඉන්න කෙනාගේ පොඩි මෙහෙවීමකින් ගන්න පුළුවන්. එතකොට එයාගේ ලෙඩේ මොකේද වෛර බඳලා තියෙන්නේ කියලා ආස කරලා කියන දැනගතයි. එකයි ඒක ඒ නිද්‍රාව මෝහන නිද්‍රාවයි එහෙම නැත්නම් ඇත්තේ ගොඩාක් වෙලා කතා කර කර ඉන්න ඕනේ. ඒතර එයා හිතාගෙන හිටපු නැති දේවල් එයාටින් කියවන. ඒකට කියනවා ෆ්‍රී ඇසෝසියේෂන් කියලා. එහෙම නැත්නම් මේ උපදේශනීය කියලා. ඒකට කියන්නේ අර කතා කරන දේට හුමිටි දෙන්නේ නැතුව. හුමිටි තියන්නේ ඔව් කියන්නෙත් නැහැ නෑ කියන්නෙත් නැහැ හොඳට සැතපිලා. කියන්නකෝ. දැන් ඉන්නේ බරපතල ප්‍රශ්නයක එක්ක සීඩී නසා ගන්න යනවා. එහෙම නැත්නම් කවුරුහරි මරන්න යනවා. එතන ඉන්නේ බරපතල ප්‍රශ්නයක. ඉතින් මෙයා කියනවා මම පැයක් ඔයාලට දෙනවා. පැයට මෙච්චර මම charge කරනවා ඔයාගෙන්. කියන්නේ. ඉතින් දවස් 2 3 යනකොට මෙයා දන්නේම නැතුව කියවෙනවා. ඒවර අපේ සහජාසගත දේවල්. ඉතින් මේ දේවල් කරනකොට මෙයාට අර අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයා සාමාන්‍ය ලෝකෙ මේව වහගෙන ඉන්නේ ශිෂ්ටාචාරය නිසා. යට බොක්කේ තියෙනවා ඒක පැහැවෙනවා. යට ඇතුලේ ඔඩු දුවලා වගේ. ඒත් එළියට ගත්ත ගම ඉවරයි. එළියට ගත්ත ගම ඉවරයි. ඉතින් මේ කටයුත්තෙන් පස්සේ යාගේ ගෝලයා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ගෝලයා කිව්වා මේ කාල් ජුන් අපි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කෙරුවේ උඩු හිතේ ඉඳලා යටි හිතට බින්ගයක් අපුප එක කියලා. ඒ කෙනාටම පෙන්නනවා හුඟක් කියලා භාවනා කරනකොට අපි දන්නේ නැති ලෝකයකට යනවා. අරමුණක් දිගේ කිඳා බහිනකොට අපි දන්නේ නැති ලෝකයකට යනවා. අපි ක්‍රීඩාවක් දිගේ කිඳා බහිනකොට දන්නේ නැති ලෝකයකට යනවා. හැබැයි දිගේ ක්‍රියාත්මක කරලා දන්නේ නැති ලෝකෙ. ඒකට අපිට අහේනේ වුණත් නැති වුණත් අපිට කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙහෙම ගියාට පස්සේ අපි යන්නේ ඒ සබ්කොන්ෂස් එකට. එහෙම නැත්නම් යටි හිතට. ඉතින් යටි හිතට අපි අප්පිරිය. ඒකේ තියෙන්නේ අසුචි වලක්. ඒකේ තියෙන්නේ 7 අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක්. අපි ළඟ තිබුණ මෙතෙක් සංසාරේ ගෙනාවු ඔක්කොම කුණු කන්දල් ටික මේ මම වරින් වර ඔය කාපට් එක උස්සලා බලනවා. ලනුපැදුරේ යට තියෙන පුංචි දූවිලි. උඩ තියේදී අතු ගෑවට යන්නේ උඩ තියෙන කැලිය යට ඒව එකතු වෙනවා. අන්න ඒක උස්සලා බැලුවාම පේනවා යට ඇතුලේ තියෙනවා හැම කෙනා ගාම කෙනෙකුට කියා ගන්න බැත්තනම් තිරිසන් ආසාවල්. නැත්නම් කඩප්පුලි ඕනයි පාකම්. ඉතින් ඒව ටික අපි වහගෙන තමයි ජීවත් වෙන්නේ. දරුවන් ඉස්සරහා කරන්නත් බෑනේ ඔය වැඩේ. දරුවෝ කාලේ කරා ඔය ටික. දරුවන් ඉස්සරහා කරන්න බෑ. අපි දැන් සුද්ධ චරිතනේ පෙන්නන්නේ. ඉතින් මේක තමයි අපේ ලෙඩේ තියෙන්නේ. විශේෂයෙන් මානසික අසහනතියක හෙලි කරපුවම ඉවරයි. ඉතින් ඒක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. ඒ කාල් ජුන් ප්‍රකාශ කරා ඒ යටි හිතෙන් අපි ඔක්කොම සමානයි කියලා. කවුරු යටි හිතට ගියත් එකයි. උඩු හිතේදී අපි ගෑනු පිළිමේ මම පැවිද්දා උඹ ලොක්කම පුංචා ඔක්කොම තියෙනවා. යටි හිතේ යුනිවර්සල් සබ්කොන්ෂස් කියලා කිව්වා. ඒකේ සර්වඥතා ඥානෙ තියෙනවා. සියලු දෙනාම සර්වඥයි. කිසි කෙනෙකුට කියන්න බෑ මම දන්නේ මම දැක්කේ නැහැ කියලා. මොකද කීර දෙනෙකුට තේරෙන්නේ දැක්ක නිසා තමයි. දැන් සතිය උගන්නනකොට කිසිම කෙනෙක් කියන්නේ නැහැ මට සතිය බෑ කියලා. අපි කියන්නේ අපි වල සතිය දුන්නේ නැහැ. වැළඳුණු සතිය උද්දීපනය කරා. අපි ඒක මේ කැටලිටික් ඉෆෙක්ට් එක උත්ප්‍රේරණය කරා. ඉතින් බලංගොඩ ගෑල්ලා මේකට කතා කරනකොට ඉස්කෝලේ ගියාට පස්සේ ඉතින් කියනවලු මේ මුස්ලිම් ගෑල්ලා මේ ධම්මියටි ආමුලට බලනකොට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට මේක දුන්නා නෙවෙයි අපි ළඟ මේක තිබිලා තියෙනවා. කිසිම කෙනෙකුට හිතනවාද මේ බුදුහාමුදුරුවෝ අපිට සතිය දුන්නයි කියලා නෑ. අපි manussත්ව ප්‍රතිලාභේ පැකේජ් එකේ තියෙන එකක් ඒක. කවුරු හරි කරන්නේ ඒක අනිත්‍යව පැත්තක දාලා පොඩ්ඩක් චූන් කරලා ගන්න එක තමයි. උත්ප්‍රේරණය කරන එක විතරයි. ඉතින් ඒ නිසා මේ සර්වඥතා ඥානය හැම කෙනෙක් ගාවම තියෙනවා. අපිට ඒකට යන්න බැරි අපි ඒකක බහින්නේ නැහැ. බහැලා ගියොත් මම දැක්කේ නැහැ කියන්න බෑ. මට තේරුනේ නැහැ කියන්න බෑ. තේරෙනකොට අපි බුදුහාමුදුරට ගරු කරනවා. මොකද බුදුරජාණන් අපිට යන පාර කියලා දුන්නා. හැබැයි අපේ උප්පත්තියගෙන ආපු පින් ටික. මේකට කියනවා සහජ කුසලතා නැත්තම් ජීවන කුසලතා. එහෙම නැත්තම් අපි දාපු වචෙන් තමයි ජම්ම දායාදේ. හැම කෙනාම නිවන් දැකලා තියෙන්නේ. හැම කෙනා තුළම නිවෙනේ බීජය තියෙනවා. අපේ අම්මලා තාත්තලා ඔකට කක්ක දානවා. ගුරුවරු ඔකට කක්ක දානවා. හැබැයි ඇතුළට බහින්නේ නැහැ කක්කාව. කක්කාව තියෙන්නේ බාගන්තුක උපක්ලේශයක් විදියට. අපි කිව්වොත් යකඩ ගුලියක් කරන කක්කාවක දැම්මට යකඩ ගුලිය පෙඟෙන්නේ නැහැ. හැබැයි ඊට වෙන්නේ කක්ක ගුලියක් වගේ. කක්ක ගුලිය තියෙන්නේ බොහොම පොඩ්ඩයි. ඒක ඇතුළට ගියම යකඩ. අපි හිතුවේ මේක රත්තරන් ගුලියක් කියලා. රත්තරන් ගුලිය කක්කලව තිබ්බත්
මඩ ගොඩේ තිබ්බ ප්‍රශ්නයක් නැහැ. කසල ගොඩේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි අප්පිරියාවට ගත්තේ නැතුණාට මේ කොහොමද රත්තරන් තමයි. ඉතින් ඒ නිසා අපි තුල තියෙන ಗುಣ කදම්බය කවුරක්වත් දන්නේ නැහැ. ඔක්කොම කියන්නේ මට ආනාපානවත් කරගන්න බෑනේ අප්පා. මට ධක්මනවත් කරගන්න බෑනේ අප්පා. මට සතියවත් නැහැනේ අප්පා. කියාර ඇතුලේ කොච්චර දෝ ධන නිධානයක් තියෙද්දි අර පිට තියෙන අකුසලයේ විතරයි සමාදන් වෙන්නේ. ඒ සරුවචනanse කියනවා මම මේවා දැක්ක විශේෂ ඥාණයෙන් දැක්ක විනිවිද දැක්කා. නෑ කියන්න බෑ. ඒක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ මම නොදක්නා තාක්කල් මම කිව්වේ නෑ මම සරුවඥයි කියලා. අදවම කියනවා මම සරුවඥයි කියලා. මොකද මම දැක්ක. මොකද්ද දැක්කේ? මේ Taman තුල සර්වඥතා ඥානෙ තිබිලා තියෙනවා. ඉතින් මේරි මැග්ඩලින් කියනවා යේසුස් ක්‍රිස්තුස්ගේ ළඟින්ම අසු කරපේකන ඔය මොනවා ඔබ අහන්තලා ඕගොල්ලෝ බයිබලේ බලන්න කිව්වත් සත්‍යය තියෙන ඇතුලේ කියලා. විමුක්තිය තියෙන ඇතුලේ දෙයයන්ාංශිකාව නෙවෙයි. ඒ දෙයයන්ාංශ ගැන හෝ ආර්ථිකයේ හෝ දේශපාලනයේ තියෙන කෙන බයියෝ තමයි පාර්ලිමේන්තුවට යන්නේ. නිවන තියෙන මයි ළඟ. බම්බයක් පමන වූ සසංජීමි සමනකේ කලේබරේ ව්‍යාමමත්තේ කලේබරේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි. ඉතින් අපි දඹදිව වෙනවනේ නිවන් දකින්න. අපි හිතනනේ මේ තව පිංකම් කරන්න ඕන කියලා නිවන් දකින්න. මේ දැන් මේක තියෙනවා කියලා නෑනේ. මේ බුදුරජාණන්සේ බය නැතුව මිනිස්සෙක් විදිහට කියනවා මම මේක දැක්කා මම මේක විනිවිද දැක්කා මම විශේෂ ඥාණයෙන් දැක්කා මම කියන්නේ කවදාකවත් දැක්කයි නොදැක්කයි දෙකම කියලා. දැක්කමයි. ඉතින් අපිට තියෙන්නේ අපි දන්නේ නැහැ. තියෙනවා දන්නේ නැහැ. ඉතින් අපිට තියෙන්නේ පොඩ්ඩක් පහුරු ගාලා බලන්න ඕනේ. අර කෙලස් ටික යනකයි කෙලස් ටික ඉච්චර නැහැ. කිසිම කෙනෙක්ගේ අඟුලිමාල ගාවත් ඉච්චර නැහැ. ප්‍රභාකරන් ගාවත් ඉච්චර නැහැ. કોઈ ජනාධිපති ගාවත් ඉච්චර නැහැ. පොඩ්ඩයි තියෙන්නේ. ඔය තියාගේ ජනාධිපතිතුම තියෙන කෙලෙසනේ. එයා ඒක අයින් කරන්න කැමති නැහැ. කෙලෙසේ පොඩ්ඩක් විනිවිදන පබස්සර මේ දම්බික්ක වෙ චිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටා. තං අසුතෝතෝ පුතජනස නප්පජානාති තස්ස සමාධි භාවනා නැතිති වදා මේ පිටකෙද කෙලස් විතරයි තියෙන්නේ ඇතුලේ ප්‍රභාසරයක් තියෙන බව සාමාන්‍ය අමනයෝ පුතජනයෝ දන්නේ උට කොච්චර භාවනා කරත් හරියන්නේ නැහැ මොකද උට සාපයක් තියෙන හිතේ මම කෙලස් කියලා. නමුත් ඒකම සරුවචාන්සේ දේශනා කරනවා පබස්සර මිදම්බික්ක වෙච්චිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිට තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති. යා දන්නවා මම කෙලස් කෙරුවට මගේ ළඟ ඇතුලේ නිවන තියෙනවායි කියලා අසු විරු ඥානයක් තියෙනවා. එයා ඒකට යන්න ගියොත් ගන්න හම්බ වෙනවා. මොකද එයා යන්නේ මගේ ඇතුලේ ඒ ප්‍රභාසරේ තියෙනවායි කියලා. සෑම ශාස්ත්‍රුන් වහන්සේ නමක්ම අපි ක්‍රීච කෙනෙක් කෙරුවා. මවන ලද්දක් කියලා. සරුවචාන්සේ කිසිම මවන ලද්දක් නැහැ. උඹයි මේ ලෝකෙම වාගෙන තියෙන උඹ ඇතුලේ නිවන තියෙනවා. හැකි සංඥාවෙන් බලපං කියලා දෙන්නෙම නැහෙනි. කිසිම නායකයෙක් දෙන්නේ නැහෙනි. මට වැඳපන්. පිම්පෙටි සාලි දාපන්. අර දේ කරපන් මේ දේ කරපන් කියලා මෙයා වාලෙක් කරගන්න. කිසිම කෙනෙකුට එහෙම කියන්නයි තියා බුදුහාමුදුරු දීලා නැහැ. බුදුහාමුදුරු කියනවා උඹලා ඔය වවාගෙන කාවාල ඒකේ ප්‍රශ්නකුත් නැහැ. හැබැයි මම කියනවා පැහැදිලිවම මම දැක්කා මම විශිෂ්ට ඥානෙන් දැක්කා මම විනිවිද දැක්කා මම දැක්කේ නැහැ කියලා කියන්නේ. ඒක නිසා අපි බුදුහාමුදුරන්ට වඳිනවා. බුදුහාමුදුර වඳින තාක්කල් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒතර මේ ඇතුලේ ඉන්න බුදුහාමුදුර පේන්නේ නැහැ. ඉතින් 18 රියම් බුදු පිළිම හදනවා. අර ලොකු ආමරු කෙනෙක් හැදලා මට පෙන්නනවා. එයාගේ මේ ඌර්ණ රෝමලා ධාතු විතර මෙන්න සයිස්. බුදුහාමුදුර කොහොම ඉන්නද එහෙමනම්? මට කියන මේකට වඳින්න ස්වාමීන් වහන්සේ මම මේ ඌර්ණ රෝම ධාතු හදලා දුන්නා රිදියෙන් හැදුවේ. ඒකේ සයිස් එක A4 පේපර් එකක් විතරයි. මං කෝ යකෝ බුදුහාමුදුර ලොකු වෙන්න කෙලස් වැඩි වෙන හැටිනේ. අර ආමුදුරන්න පොළොව පලාන යන්න හිතුණා. මොකද එන සෙනගක් මැද හිටියේ. මොකද කරුණාකල මාව අවසන් දෙපා. උතුට උඹට කවදාත් ඇතුළේ ඉන්න බුදුහාමර පෙන්වන්න වෙනයි මේ රිදී වලට හම්බ කරන්න යන්න බෑ. වෙන්න බාති. ඇවිත් කට්ටියට කියනවා සෙල්ලන්නේ මම හදන රූපේ මෙන්න සයිස්. මෙන්න බලන්න මයිලක සයිස් එක. පතෝල කරලක් විතර ඇති. කොහොම නිවනක් ඇද්ද එතකොට? ඔන්න සයිස්. ඔන්න සයිස්. ඉතින් ඒ තරමටම බාහිරයිනේ. මේ මොන තරම් ආරාධනාවක්ද කරන්න කියලා බලන්න. ඉපදින හැම කෙනාම නිවන් දැකලා තියෙන්නේ. යකා ජීවිතේ පුරාම කියනවා නෑ අයියෝ බට නම් බෑ මට නම් බෑ මං නම් සතිය දන්නෙත් නෑ. මට ඔයක ළඟට යන්නත් ලැජ්ජයි. ඔතන ඉන්න ඔක්කොම සත්පුරුෂයෝ මං අවිලා සත්පුරුෂේ කිරුවෝත් තොරකමක් කිව්වෝත් බොරුවක්
කක්ක කෙරුවොත් හතරමං හන්දියක තමයි එහෙව් කෙනෙක් මං අයියෝ මට නම් බෑ පිං ඇති ස්ථානයකට යන්න කියලා. මං අර තුනම කෙරුවා. හැබැයි මට පිං ඇති ස්ථාන වලට බය තිබුණේ නෑ එදා ඉඳලා. ඕනේ සත්පුරුෂයෙක් ගාවට ගිහිල්ලා මම කෙරුවොත් තොරකමක් තමයි කරන්නේ. කිව්වොත් බොරුවක් තමයි කියන්නේ. ඒවත් පාරක තමයි කරන්නේ. මම මොකක්ද කියලා වචනේ කියන්නේ. ඒක එහෙමයි. එයා කියලා කියනවා. ධම්මික ආමරෝ කිව්වා හරි ඉතින් බත් එක මට කතා කරන්න ප්‍රශ්නයක් නෑ. මොකද උඹ කරපු දේ කියනවා. මොකද ඔබ හන්දේ විතරයි කියන්නේ. කිව්වනේ දැන්නේ. ඉතින් ඒක නිසා දැන් බොරු කියන්නේ නැහැ කියලා මට කියන්න බෑ. මට තමයි පැහැදිලිවම චෝදනා කරනවා. වංශි උදේ කියපේක දැන් කියන්නේ නැහැ. අවුරුද්දකට ඉස්සෙල්ලා කියපේ දැන් කියන්නේ නැහැ. ඉතින් යාට පේන්නේ බොරුවක් වගේ ඉතින්. ඉතින් මම නැහැ කියන්නේ යන්නෙත් නැහැ. ඌ කියන්නේ යන්නෙත් නැහැ. මොකද මට අදාළ නැහැ. ඒ කියපු දේ වෙනස් වෙන බව තමයි මගේ දියුණුව කියන්නේ. ඉතින් ඒකට අහන්න තරම් ඥානවන්ත පිරිසක් නැත්තම් අපි කියන අබුද්ධෝත්පාද කාලයක් කියලා හරියන්නේ නැහැ. මම නිවන් දකින්න මාත් එක්ක යන පිරිසත් ඒ තරමටම දම්බි ගහන්න ඕන. බයිසිකල් පදිනකොට ඔක්කොම එක රොත්තර පදිනවනම් නිකන් ඉස්සරහට කරන්ට් එකක් ඇදිලා යනවා. තනිමිනියට අමාරුයි උහුලඟ කපාන යන්න. ඉතින් මේ පරිසරයත් අවශ්‍යයි. ඒකයි සත්පුරුෂ සංසේවනේ අවශ්‍යයි කියලා කියන්නේ. ඉතින් ඒ දේ ආගමක නැති හැටි බලන්නකෝ. බයක් ඇති කරන හැටි. මේ මිනිස්සයා නිකන් මේ අතපල්ලේ වැඩිච්ච එක කරන හැටි. උඹට නිවන් දකින්න මේව කරපන් ලබනාත්වෙ පුළුවන්. ඒ විශ්වාස නැහැ. හරියට මේ කියන එක ඌ ටිකට් දෙන එක වගේ නිවනට. ඒ කියන හැම එකා ගැනම සැක කරන්න. එහෙම දෙයක් මේ කිසිම කෙනෙකුට අධිකාරී ශක්තියක් නැහැ. අපි ඔක්කොටම කියන්නේ ඔක්කොටම තියෙනවා විශ්වාසය වැඩි එක්කන ඉක්මනට සෝවාන් වෙනවා. විශ්වාසය මැදි එක්කන ඉතින් කොච්චර જાති කිරුවත් හරියන්නේ අප්පා. ඕක හරියන්නේ නැහැ කියලා තමයි පටන් ගන්නේ. ඉතින් ඕක හරියන්නේ නැහැ. ඉතින් ඒ මුස්පීන්තුම තමයි. හැබැයි එහෙම කාල කණින දැන හරියට නිවන දකින්න එකට හරි ජයයි. අය ඔක්කොම මගදී වැටෙනවනේ. සටන එන්නේ නැහැ ඒගොල්ලෝ. ඉදිරියට යන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ සටනට ආවට වැටෙනකොට අර කිලිම අරගෙන යන එකට අර ගිරිස්කයි උඩටම නගින එකට අර මග වැටෙන උන්ගෙන් එන ජොලියක් තියෙනවා. එතකොට පොරේ ඉන්නේ මෙයා. වැටෙන හැම එකම ග්‍රීස්කයි ග්‍රීස්ටියක් අයින් කරනවා. උඩට ගිහලා ග්‍රීස්ටියක් අල්ලලා සොක් ගාලා වැටෙනවා. අර බලාගෙන ඉන්න කට්ටිය ග්‍රීස්ටික අරගෙන අයින් වෙනකට පස්සේ අර නගලා කොඩිය ගන්නකොට අර වැටිච්ච උන්ගේ පිහිටෙන් තමයි ගන්න. උඩ තියෙන අන්තිම ලැප් එක විතරයි. මොකද මග හරි දින ඔක්කොම අරුන් ග්‍රීස්ටික බදාන ගිහිලා ග්‍රීස්ටික බීමට දාලා තියෙනවා. ඉස්සර පුවක් ගස් වල නෙවෙයිලු ග්‍රීස් ගස් හැදුවේ. වැඩි උස හැදුවේ නැතුළු අර කලුණ කියලා જાතියක් තියෙනවා. මේ වටාඩි එකමාරක් විතර තියෙන ඒකේ පිට වෝටර් සීල් කරලා වගේ තියෙන ග්‍රීස් ගහපුවම යන්නේ නැහැ. කර උඩ නැගලා නගින්න දෙන්නෙත් නැතුළු ඒ කාලේ. දැන් කරන්නේ කර උඩ නගින්න ඒ පුවක් ගහේ. ඒ දවස්වල කරන්නේ නැතුළු මෙන්න මේ කණුව විතර ඇති පුවක් ගහ උණ ගහ ඒකේ ග්‍රීස් ගහපුවාම ලේසියෙන් යන්නේ අර පුරුකේ විතරක් පොඩ්ඩක් තියෙනවා. මැදෙන දාතිය නැත්තම් තනි කර ග්‍රීස්. ඉතින් ග්‍රීස් කය නගිනකොට පන්දිසාංශ කියනවා කොච්චර ජොලියක් තියෙනවද වැටෙන එකාගේ. දිනන එක දන්නව වැටෙන හැම පාරම ග්‍රීස් ටිකක් අයින් කරනවා. කරලා අන්තිම එක නගිනවා. ඉතින් ඒ වගේ අපි එක වැඩ කරන්න ඕනේ. වැඩ කරනකොට වැටෙන කට්ටියක් තියෙනවා. අපිත් වැටෙනවා. වැටෙන එකේ ලොකු ශක්තියක් තියෙනවා. යන මනුස්සයාට කීර්තිරාවේ වැඩි වෙන්නේ වැටෙන ප්‍රමාණය තමයි. ඉතින් ඒ නිසා මේ සංඥාවේ හැකි සංඥාවේ එහෙම නැත්නම් ඒ අපි කියන මේ ශ්‍රද්ධාව එහෙම නැත්නම් මේ කියන නොපැකිලෙන විශ්වාසය ඇති වුණාමයි ඇති වෙන්නේ ඉස්සෙල්ලා සම්පූර්ණ වෙනස්. ඒක මේ පැවිදි බවක් නෙවෙයි. Taman කරන දේ විශ්වාසයෙන් කරනකොටයි අවිශ්වාසයෙන් කරනකොටයි විශ්වාසයෙන් කරනකොට සියලුම අමුද්‍රව්‍ය විනාශ වෙනවා. විශ්වාසයෙන් කරනකොට සියලුම අමුද්‍රව්‍ය වලට අගය කැවීමක් සිද්ධ වෙනවා. ඒක තමයි මේ පුද්ගලයාගේ හැරවුම් ලක්ෂය. මම හිතන්නේ අපි මෙතනින් නැතර කරන්න වෙනවා. ඉතින් අපි මයික් එක කාටද දෙන්නේ? බාලෙකුට හැමරන්නේ. වෙන කවුරුහරි පුරුදු කරගමද? කවුද හොඳ? චන්ද්‍රනාഥන් මහන්තුනාන උචලා. ආන විමුක්තිය හැමදාදී. අවසරයි ස්වාමීන් වහන්සේ. අද අඟහරුවාදා දවසේ අපි වෙනදා වගේම නිවනේ නිවීම දේශනා මාලාව මූලික කරගෙන ලොකු සන්නාසයේ මුලින් තියාගෙන ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවා. අපිටත් යට තිබුණු ඇවිස්සිච්චි නැති මඩ ඇස්සුනා වගේ ගතියක් එනවා. ඉතින් ඒ සියලු කුසල් අපිත්
අනිකුත් සියලුම පෙනී නොපෙනී මේකට උපකාර කරන සියලු දෙනාත් ඒ සියලු පින් අනුමෝදන් වෙත්වා කියලා අනුමෝදනා ශීර්ෂයෙන් පින් පැමිණීමක් කරමු කියලා සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ